අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ නිදහස් සතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් එක. දැන් වෙලාව හරියටම උදේ 6ක් වෙලා. ඉතින් සුපුරුදු විදිහටම අපි මේ විදිහට මුණ ගැහෙන්නේ දවසේ පත්තරේ වගේම තවත් බොහෝ දේවල් කියන්නත් අරගෙන අවිලා තියෙනවා. වෙනද වගේම සුපුරුදු විදිහටම අද දවසෙත් චතුරංගී ඉන්නවා. Good morning චතුරංගී. Good morning Najid, and a very good morning to all of you joining us this beautiful Saturday morning. It's great to be back after a couple of months, and I think a lot of the ways that we do things have changed over the past few months. A lot of the things, how we're going to do these things in the future will also change in the coming few months as well. Even simple things like going to the supermarket will have to be done differently. But at the end of the day, if you do all these things very consciously, if you think about yourself as well as about the people around you while you do all these things, I think collectively we can beat any little virus that comes our way in this world. Now, with that little thought to start our day, we have something very interesting to bring you as we start Weekend Sunshine this beautiful Saturday morning. I know traveling is something that I love to do. I know traveling is something that a lot of you love to do as well, although we did not get an opportunity to travel as much as we like to in the past couple of months. But I'm sure things are slowly but surely getting back to normal. I think we will be able to travel this beautiful Sri Lanka soon enough. But until then, we have a very interesting clip on one of the most breathtaking waterfalls here in Sri Lanka, Najib. ඔය චතුරංගී ගැනත් කියන්න ඕනේ. අපි දන්නවා දැන් මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා ඉන්නේ. දැන් මාස දෙකකට අධික කාලයක් දවස් 68ක් විතර ගෙදරට වෙලා හිටියේ. පහුගිය සඳුදා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති ඉවත් කරුණා. කොහොමුණත් අද දවසේ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊට පස්සේ රාත්‍රී 10ට ඇඳිරි නීතිය පැනවෙනවා. හෙට දවසේදී දෙවිනම ආවරණ වෙන පරිදි ඇඳිරි නීති කාල සීමාවකට යටත්ව ඔබට කටයුතු කරන්න සිද්ධ වෙන බව අපි මතක් කරනවා. මේ හැම දෙයකටම හේතුව ඉතින් අපි හැමදෙනෙක්ම දන්නවා කොරෝනා වෛරස් ව්‍යාප්තිය. අපේ රටේ තත්ත්වය සුබදායි තත්ත්වයක් තියෙන. විශේෂයෙන්ම සඳහන් කළොත් එහෙම අපේ රටේ තත්ත්වය පිළිබඳව දැන් මේ වෙනකොට සුව වෙච්ච රෝගීන් සංඛ්‍යාව 754ක්. ඒ වගේම ආසාදිතයන් ගණන අපේ රටින් වාර්තා වෙන 1558ක් විදිහට. අවාසනාවකට මරණ 10කුත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඔබට මතක් කරන්නේ නිතරම ආරක්ෂාකාරීව ඉන්න ඕන කියන වගේ මතක් කරන්න. දැන් සමාජයට මේ වෛරසය පැතිර යාමක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. හැබැයි අර කුඩා පොකුරු වශයෙන් කණ්ඩායම් වශයෙන් ඉන්න අතරේදී විශේෂයෙන්ම නාවික හමුදා සමාජිකයන් වගේම විදේශ රටවලින් අපේ රටට ගෙන්වා ගන්න පිරිස අතරිනුත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් වාර්තා වෙනවා. ඉතින් විමසිලිමත්ව පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. චතුරංගී මේ දැන් මේ ගත වෙච්ච කාලෙදී අපේ අර සමහර අය කැමති දෙයක් කරන්න බැරි වුණා. සමහර අය කැමති දෙයක් කිව්වේ ගොඩක් අය කැමති travel කරන්න නැත්නම් සංචාරය කරන්න, ලස්සන තැන් බලන්න යන්න. දැන් මේ දවස් ටිකේ නම් ඒකට ඉඩකඩ විවර වෙලා තිබෙන්නේ නැහැ. ඒක වුණත් බොහොම ලස්සන තැනක් පෙන්වන්න හදන්නේ. චතුරංගී කිව්වා වගේම මේ ලක්ෂපාන දියැල් ලංකාවේ දියැලි අතරින් බොහොම විශේෂ තැනක්. විදුලි බලය නිෂ්පාදනය අතින් ගත්තහමත් ලක්ෂපාන ප්‍රදේශය බොහොම ප්‍රසිද්ධියක් කුසලනා. ඒ විතරක් නෙවෙයි මනස්කාන්ත සුන්දර පරිසර පද්ධතීන් ගත්තහමත් ලංකාවේ බොහොම ලස්සන පළාතක් විදියට ලක්ෂපාන හඳුන්වන්න පුළුවන්. අපි බලමු අපේ රටේ මේ ලක්ෂපාන ප්‍රදේශයේ සුන්දරත්වය. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වූ ස්ථාන ගණනාවක් පිහිටා තිබෙන සමන් දෙවියන්ගේ අඩවියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ශ්‍රීපාදෙල්, නෝටන් බ්‍රිජ්, ලක්ෂපාන දියැල්ල, ලක්ෂපාන බලාගාරය මෙකී සුන්දරත්වය වැඩි කරන ප්‍රදේශ. ඒ වගේම ලක්ෂපාන දියැල්ල ගලා හැලෙන ගල්පොත්ත මතට ගිහින් එම ස්ථානයේ සුන්දර අත්දැකීම විඳගන්න ඔබ අමතක කරන්න හොඳ නැහැ.
1974 දෙසැම්බර් 4 වනදා සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වුණු ගුවන් යානයේ ස්මාරකය මෝටර් කාර් නැවතුම්පොළ පසු කරන විට ඔබට දැකගත හැකියි. එම නිසා සප්ත කන්‍යා කඳුවැටිය නරඹන්න යන ගමනේ එහි ඉතිහාස කතාව දැනගන්නත් මතක තියාගන්න. නෝටන් බ්‍රිජ් ශ්‍රීපාදය ලක්ෂපාන බලාකාරය නරඹන්න යන මාර්ග මන්සන්තියේදී ඔබට බින්දුවේ කනුව දැක ගන්න පුළුවන්. බින්දුවේ කනුව ගැන පුරාවෘත්ත කතා රාශියක් තිබුණත් බින්දුවේ කනුව හදන්න හේතුව යටත් විජිත යුගයේ කිලෝමීටර කණු ලකුණු කිරීමට බවයි බොහෝ දෙනා පවසන්නේ. සුන්දර තේවතු පසුකර යන ගමනේ කෙළවර ලක්ෂපාන දියැල්ලයි. ලක්ෂපාන දියැල්ල ඇදහැලෙන ගල්තලාව මතට ඔබ යනවා නම් අනිවාර්යෙන්ම ඔබ දැනුවත් කිරීමක් කරලා තමයි යන්න ඕනේ. එසේ නොමැතිව ඔබ එහි ඇවිදින්න යාම රැඳී සිටීම ඔබට අවදානම්. ලක්ෂපාන දියැල්ල පහළට ඇදහැලෙන මෙම ගල්පොත්ත ජලය අඩු කාලයේදීත් ඒ වගේම ජලය වැඩි කාලයේදීත් ඉතාම සුන්දර ස්ථානයක් වනවා. සමනල කන්ද මස්තකයෙන් ආරම්භ වන දියදහර කෙහෙල්ගමු ඔය දිගේ ඇවිත් මෙම ගල්පොත්ත මතදී ලක්ෂපාන දියැල්ල බවට පත්වනවා. Sri Lanka truly is a beautiful country with so many amazing places to see, from the mountainous terrains that you just saw, as well as the beautiful beaches down south and across the country as well. I'm sure we'd get to travel more often in the coming few months. As of course, if we are very conscious of what we're doing, being careful about ourselves as well as about the other people around us as well, I'm sure we'd get to see the beauty of Sri Lanka very soon. Now, on ITN's World Cafe program, we have taken you to places across the world to see the beautiful mountains in different countries across the world, to see the lifestyles of these people and how they live across the world. And today also we are ready to take you to a beautiful Southeast Asian country of beautiful mountain terrains and of course some amazing French colonial architecture, Najib. චතුරන් කිව්වාගේ මේ දැන් මේ හැම දෙයක්ම අවසන් වෙච්ච වහාම අපිට පුළුවන් සංචාරය කරන්න රට වටේ විතරක් නෙවෙයි ලෝකෙ වටේ යන්නත් පුළුවන්. ලෝකෙ වටේ යන අතරේදී ලෝකේ කොරෝනා තත්ත්වය ගැන ටිකක් මතක් කරලා ඉන්න හිතුවා. දැන් මේ වෙනකොට ලෝකේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60,26,248ක් මරණ 3,66,415ක් වාර්තා වෙනවා. ඒ වගේම කොරෝනා ආසාදිතයන් අතරින් සුවේච්ඡ ප්‍රතිශතය සුවේච්ඡ ප්‍රමාණය 26,56,080ක් බව තමයි දැන් මේ වෙනකොට ලැබෙන නවතම දත්ත වාර්තා තහවුරු කරන්නේ. 50 සමවෙන 60 ලක්ෂයක් ආසාදිතයන් දැන් මේ වෙනකොට ලෝකේ පුරාම ඉන්නවා. තත්ත්වය එයයි. තත්ත්වය බරපතලයි. 3 ලක්ෂයකට වැඩි පිරිසක් අප අතරින් සමුගෙන තියෙනවා. මිය ගිහිල්ලා තියෙනවා කොරෝනා ආසාදිතයන් විදියට. ඉතින් මේ තත්ත්වය අපේ රටට තවදුරටත් බරපතල දෙයක් බවට පත් කරගන්නවද නැත්නම් මේ විදින සැහැල්ලුව ඉදිරියටත් විදිනවද කියන දේ ඔබේ තීරණයක්, ඔබේ හැකියාව, ඔබේ ඒ සමාජ දුරස්ත භාවය, ඒ වගේම ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම, මේ හැම දෙයකින්ම කොරෝනා වෛරසයෙන් අත් මිදෙන්න පුළුවන් බව අපි නිතර මතක් කරනවා. ඒ අතරදී චතුරංගි ලාවුසේ ගැන කොන ලාවුසේ ගැන බොහොම හොඳ දත්ත වාර්තා තමයි තියෙන්නේ. ලාවුසේ කොරෝනා ආසාදිතයන් පිළිබඳව ගත්තහම දැන් මේ වෙනකොට ලාවුසෙන් සිද්ධීන් 19 දිනකට තමයි ලාවුසේ කොරෝනා ආසාදනය වෙලා තියෙන්නේ. අතරින් 14 දිනක්ම සුවය ලැබලා තියෙනවා. ඒ වගේම කිසිදු මරණයක් ලාවුසෙන් වාර්තා වෙලා නැහැ. ජීවත් වෙන්න, ඒ වගේම ආරක්ෂාකාරීව ඉන්න හොඳ වටපිටාවක් ලාවුසේ තියෙන බව අනිවාර්යෙන්ම කියන්න ඕනේ. ඒ නිසාම අපි බලමු ලාවුසේ ගැන.
ලාओසේ අගනගරය මෙන්ම විශාලතම නගරය වන්නේ වියන්තියන්. රාජ්‍ය භාෂාව ලාओ. ඊට අමතරව හමං එක්මූ සහ ප්‍රංශ භාෂාද භාවිත වනවා. ප්‍රධාන ජනවර්ගය වන ලාओ 55%ක්, එක්මූ 11%ක්, හමං 8%ක් වන අතර තවත් විවිධ ජාතීන් 26%ක් ලාओසේ දිවිගෙවනවා. ප්‍රධාන ආගම තෙරවාදී බුද්ධ ධර්මයයි. ඒක පක්ෂ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පාලනයක් පවතින මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2,37,955ක් වන අතර එය ලොව ප්‍රමාණාත්මකව 84 වන දේශයයි. ජනගහනය 68,03,699ක් වන අතර එය ප්‍රමාණාත්මකව ලොව 104 වන ස්ථානය හිමි කරගන්නවා. මුදල් ඒකකය කිප්. ලාओ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන ලාओසය වඩාත් භාවිත වන්නේ මුවාං ලාओ ලෙසයි. සිව් දිසාවෙන් අනෙක් රටවලින් වටවී ඇති මෙරට ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිට ඇති අග්නිදිග ආසියාවේ ප්‍රධාන දේශයක්. එය මියන්මාරයට, චීනයට, වියට්නාමයට, කාම්බෝජයට සහ තායිලන්තයට මායිම් වනවා. බටහිරින් පිහිටි තායිලන්තය සමග මේකොන් ගංගාවෙන් ලාओසේ වැඩි සීමාවක් වෙන්වනවා. නැගෙනහිර ප්‍රදේශය වියට්නාමයේ අන්නාමිටි කඳුකරෙන්ද වයඹදිගින් තායි උස්බිම් වලින් වටවී තිබෙන ලාओසය දේශගුණය ගරම කලාපය මෙන්ම මෝසම් රටාවට අනුකූලයි. මෙරට සීත උණුසුම් සහ වැසි ලෙස දේශගුණික කලාප 3කට වෙන්වන අතර අගනගරය වන වියන්තියන් නගරයට අමතරව ප්‍රාබන්, සවන්තාකේට් සහ පාක්සී ප්‍රධාන නගරයි. දේශීන් 21ක් වන රක්ෂිත සඳහා වෙන් කර ඇත. මද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා ඔපියම් පොපි වවන ලෝකයේ ප්‍රධාන රටවල් 4 සහිත රන්ත්‍රකෝණයට ලාओසේද අයිතියි. Window of Earth. Color of culture. Art of fashion. Tastes of foods. Language of politics. Flavors of Earth. Good morning
and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. It's a beautiful Saturday morning, and we were taking a look at some beautiful places across the world as well as here in Sri Lanka earlier on before the break. But right now we have all the local newspapers ready in the studio to give you all the correct information this beautiful Saturday morning, and Najib is ready to get started with the newspapers. ඔය චතුරංගී පත්තර විස්තර කියන්න ලෑස්ති වෙන්නේ මේ දවස්වල පත්තර නම් ටිකක් එනවා අඩුයි. අද දවසේ ලංකාදීපේ වගේම දිවයින දිනමින පුවත්පත් අප සතුව තියෙනවා. අද අපි ලංකාදීපේ බලමු. ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය දැන් දෙපැත්තට බෙදලා තියෙනවා. මේ පිල් දෙකක් ගැන කියන්නේ අපි බලමු. සජිත් පිලේ 99කගේ ඉජාප සමාජිකත්වයේ අත්හිටුවයි කියලා අද දවසේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරනවා. ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. එහිදී 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවන්නට ඔවුන් සූදානම් වුණු වග තමයි ඔවුන් ඉදිරියේදී පිළිබඳව කටයුතු කරයි. මෙය සම්මත වුණා. වැඩි බහුතරයකගේ ඡන්දයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම යෝජනාව සම්මත වුණු බව තමයි වැඩිදුරටත් වාර්තා කරන්නේ. සමගි ජන බලවේගයේ පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට නාම යෝජනා දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ සමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ඒකමතිකව සම්මත කරගත්තා කියලා අද දවසේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයක් විදියට වාර්තා කරනවා. තවත් ප්‍රධාන සිරස්තලයක් තියෙනවා. ඊට එහා පැත්තෙන් ලංකාදීපේ වාර්තා කරන්නේ උම්මත්තක වැඩක් කියලා. මේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එජාප සුළුතර කල්ලියට විශ්වාස භංගයක් කියලා මේ අද දවසේ ලංකාදීපේ වාර්තා කරන පුවත අංචුල මහික වීරරත්න ලියන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතිකව ගත් තීරණයට අනුකූලව බිහි වූ සමගි ජන බලවේගයට සම්බන්ධව කටයුතු කිරීම නිසා පක්ෂයේ ප්‍රබලම මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වයට අත්හිටුවීම උම්මත්තක ක්‍රියාවක් මිස අනෙකක් නොවේයයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසයි කියලා ලංකාදීපේ ওই විදිහට වාර්තා කරන සමගි ජන බලවේගයේ පක්ෂයේ සමාජිකයෝ විදිහට කියනවා. ඒ අතරදී අකිල විරාජකාරීව සම්මහත්ය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමන් ඇතුළු පිරිස 99 දිනකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටෙව්වා කියලා ලංකාදීපේ ওই විදිහට ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ඒ අතරේ දිවයිනත් අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවතමයි. සජිත් ඇතුළු 99කගේ ඉජාප සමාජිකත්වයේ අත්හිටුවයි කියලා දිවයින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඒ අතරදී අජිත් පීට සජිත්ට කිරියල්ලට ලියුම් දෙක බැගින්ම යවලා කියලා නව තනතුරු වලට පිරිස්පත් කෙරෙති. සජිත් සහ කබීර් දරූ පුටු තවම හිස් කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා නියෝජ්‍යනායක තනතුරේ හිටියේ. ඉතින් ඒ වගේම කබීර් හෂිම් මහත්තයා මේ තනතුරු වලට තාමත් කවුරුත් පත් කළා නැහැ කියලා තමයි අකිත පෙරේරා ලියන්නේ අද දවසේ දෙවින පුවත්පතට. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යනායක මෙන්ම හිටපු විපක්ෂ නායකද වූ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ තාවකාලිකව අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දීලා තියෙනවායි කියලා ওই විදිහට දිවයින පුවත්පත වාර්තා කරනවා. දිනමින පුවත්පත අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන ටිකක් වෙනස් කාරණාවක් අපි දන්නවා. දැන් මේ වෙනකොට මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වුණා. දැන් දවස් 7කට වැඩි කාලයක් තිස්සේ මේ නඩුව විභාග වෙනවා. පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තමයි මේ නඩු කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් පහුගිය දවස්වල පෙත්සම්කාර පාර්ශව 8 උන්ගේ කරුණු දැක්වීම සිද්ධ කළා. ඊට පස්සේ මැදිහත්කාර පාර්ශව, ඊට පස්සේ අතරමැදි පාර්ශව මේ සියලු දෙනා දැන් කරුණු දක්වලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉතාමත් ඉක්මනින් තීන්දුවක් නැත්නම් නියෝගයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අධිකරණ මේ කටයුත්තක් නිසා අපිට වැඩි අදහස් පළ කරන්න හැකියාවක් නැහැ. කොහොමුණත් අද දවසේ දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත චන්ද්‍රකල් දැමීම මැතිවරණ කොමිසමේ රාජකාරිය නොවේ කියලා ජනාධිපති නීතිඥ අලි සබ්රි ශ්‍රේෂ්ඨ අධිකරණයේදී කියයි කියලා අලි සබ්රි මහත්තයා මේ ගැන සඳහන් කළා තිබ මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ පැවැත්වීමට මිස් මැතිවරණ කල් දැමීමට නොවන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා කියලා ඊයේ දවසේ
මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම ඒ නඩු විභාගය සිද්ධ කෙරුණා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. ඉතින් විවිධ අදහස් පළ වෙනවා. අපි දුටුවා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පහුගිය දවස්වල අදහස් පළ කළ තිබ්බ නීතිපතිවරයා වෙනුවෙන් එහිදී ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුව විසිරුවා හරින නෛතික බලයක් තියෙනවා. ඒ වගේම නැවත කැඳවන්නට ජනාධිපතිතුමාට හැකියාවක් නැහැ. එවැනි හැකියාවක් තියෙන්නේ හදිසි අවස්ථාවකදී පමණයි. ඉතින් මේ ගත වෙන්නේ හදිසි අවස්ථාවක් කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුම් තියෙනවා. ඒ පිළිබඳව ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පසුගිය දවස්වල කරුණු ඉදිරිපත් කළා. ඉතින් ඒ ක්‍රමයේ පමණයි ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවන්න හැකියාව තියෙන්නේ. හදිසි අවස්ථාවක් තියෙන්න ඕනේ. ජනාධිපතිතුමා සෑහීමකටපත් වෙන්න ඕනේ. මේ තියෙන්නේ හදිසි අවස්ථාවක් කියන කාරණාව පිළිබඳව ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ඒ විදිහට. ඒ කොහොම වුණත් පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැති බව තමයි එහිදී නැවත නැවතත් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී. ඉතින් අද දවසේ ওই විදිහට දිනමෙන දිවෙන සහ ලංකාදීප පුවත්පත් ප්‍රධාන සිරස්තල වාර්තා කරනවා. ඒ අතරදී ඉංග්‍රීසි ජාතික පුවත්පතත් බලමු. චතුරංග යටේ තියෙනවා Daily News පුවත්පත්. That's right, Najid. So I have in hand with me the Daily News on the 30th of May 2020. And right on top, we're seeing the main headline this morning. It says, Senior Counsel Kanishka Vitharana tells the Supreme Court members of dissolved parliament have no mandate. People have empowered President to dissolve parliament, and President can summon new parliament even after 3 months from date of dissolution. It further says, Senior Counsel Kanishka Vitharana, appearing for the intervenient petitioner, informed Supreme Court yesterday that members of the dissolved parliament have no mandate to represent the people, since the people have empowered the president to dissolve parliament after the completion of 4.5 years period. Moving on to the extreme right-hand side of the newspaper, we are seeing another interesting news item. It says Minister Thondaman's funeral on Sunday with state honours. To give you some more details on this particular story, it says the funeral of Ceylon Workers Congress leader Arumugam Thondaman is expected to take place at the Thondaman Sports Ground in Norwood on Sunday at 4 p.m. with state honours. His remains were lying at his residence in Dramboda Kothmale yesterday, his 56th birth anniversary. Now, the late veteran politician's body was flown from Colombo to Gampola Sports Ground via an Air Force helicopter yesterday. We are ready to take a quick look at a few more news items at the bottom half of the newspaper this morning. And right at the center, we can see a photograph of the president along with the new Indian High Commissioner to Sri Lanka. And the headline says, New Indian High Commissioner calls on president. And the particular description on this photograph says, strengthening ties. The new Indian High Commissioner in Sri Lanka, Gopal Bakle, who paid a courtesy call on President Gotabaya Rajapaksa at the presidential secretariat last morning, exchanging mementos with the president, is what we're seeing right at the center of the Daily News this morning on the 30th of May. To take a quick look at the bottom half of the newspaper, on the extreme right hand side at the bottom we can see the headline which says southwest monsoon to prevail. Looks like we're going to see a bit more rain coming our way in the coming week as well. The prevailing showery condition in the southwestern part of the island is expected to continue. Further, the meteorology department warned, citing that the southwest monsoon will prevail over most parts of the country in the coming days. So if you are planning on going out this weekend, at least this Saturday, we do warn you to be prepared for the rains that might be coming your way. To take a quick look at one of the photographs depicted in the Daily News this morning, it says Colombo comes back to normal is what is said on this particular photograph with a mango vendor that we are seeing. After a lull of over 2 months, life in Peta is seen gradually returning to its usual hustle and bustle. And it says the new normal is business as usual on these crowded streets. So with that, we are ready to take a look at few more newspapers, Najid. ඔව් චතුරංගී ඡායාරූපය බොහොම විශේෂයි. මේ දවස්වල අඹ වාරේ ගොඩක් තැන්වල අපි දකිනවා අඹ විකුණන්නත් තියෙනවා. ඉතින් ඒ පිටකොටුවේ මැනින් වෙළඳපොළ ආශ්‍රිතව අඹ විකුණන ඡායාරූපයක් තමයි ඔබ දැක්කේ. ඒ අතරදී
ඊයේ දවසේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. ඒ පිළිබඳව අද ප්‍රධාන පුවත්පත් සියල්ලම පහේ වාර්තා කරනවා. දිවයින පුවත්පතෙත් වාර්තා කරලා තිබා මේ පිළිබඳව සජිත් ඇතුළු 99කගේ එජාප සමාජිකත්වයක් හිටවයි කියලා ඊට පිළිතුරු ලබා දෙමින් සජිත් මහත්තයාගේ පාර්ශවයේ කබීර් හෂීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කියන කතාවක් ඊයේ රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නීති අනුකූල නැහැ කියලා දිවයින පුවත්පතට එතුමන් මේ විදිහට කියපු කතාව ලියලා තියෙනවා. අකිත පෙරේරා එජාප හිටපු සභාපති කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නීති අනුකූල නොවන බැවින් එහිදී ගනු ලැබූ තීරණද නීති අනුකූල නැතයි එජාප හිටපු සභාපති සහ වත්මන් සමගි ජන බලවේගයේ පක්ෂයේ පක්ෂ සමාජික කබීර් හෂීම් මහත්තයා කිව්වා කියලා අද දවසේ දිවයින පුවත්පත ওই විදිහට ලියනවා. ඒ අතරේ දිවයින පුවත්පතේ තවත් පහළ කොටසේ උපසිරස්තලයක් විදිහට වාර්තා කරන පුවතක් ෆොන්සේකා මහත්තයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ෆීල්ඩ් මාෂල්තුමන් ෆොන්සේකාගෙන් CCD පැය 3ක් ප්‍රශ්න කරයි කියලා මේ ප්‍රශ්න කළේ කොරෝනා ආසාදිතයන් සම්බන්ධව එතුමන් අර මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් කරලා තිබ්බා. හේමන්ත රන්දුරු මේ පුවත ලියන්නේ දිවයින පුවත්පතට. මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආందోලනාත්මක ප්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාසේ ඊයේ පැය 2ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන නැත කියලා වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහත්තයා සඳහන් කළ තිබ්බා මේ වැරදීමකින් තමයි මේ වගේ දෙයක් කියවුනේ. එතුමන්ගේ මාධ්‍ය නිලධාරිවරයාට සියලු මාධ්‍ය ආයතන වලට මේ පිළිබඳව දැනුම් දුන්නා නිවැරදි කරන්න කියලා. ස්වාධීන රූපවාහිනියේ මේ පිළිබඳව විකාශය කළ තිබ්බා. නිවැරදි කිරීමක් කරපු නැති වගක් තමයි එතුමා කිව්වේ. හැබැයි ඊට පස්සේ දවසේ ප්‍රවෘත්ති විකාශයෙන් අපි නිවැරදි කිරීම සිද්ධ කළා. ඊයේ රාත්‍රියේදී අපි මේ පිළිබඳව වැඩිදුරටත් අපේ ප්‍රවෘත්ති විකාශය හරහා ඉදිරිපත් කළා. ඒ බවත් මතක් කරනවා. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට. ඒ අතරේදී දිවයින පුවත්පත තවත් තොරතුරු ගණනාවක් වාර්තා කරනවා. විශේෂ ඡායාරූපයක් අද දවසේ දිවයින පුවත්පත පළ කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමන්ගේ දේශපාලන ජීවිතයට නැත්නම් මහින්ද රාජපක්ෂ නම් වූ කෘතහස්ත දේශපාලනඥයාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් ගන්න තියෙන ආදර්ශ බොහොමයි. සමගි ජන බලවේගයේ පක්ෂයක් අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළා මහින්ද කියන්නේ අයිකන් එකක් ලාංකේය දේශපාලනයේ වෙනම සුවිශේෂී චරිතයක් කියලා. ඉතින් අග්‍රාමාත්‍යතුමන් රුවන්වැලි මහසෑය සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී කියලා ඡායාරූපයක් පළ කරලා තියෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ රුවන්වැලි මහසෑය සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහසෑය චෛත්‍යාරාමාධිපති නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමි පැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑයද වැඳ පුදා ගත්තා කියලා ඡායාරූප සහිතව අද දවසේ ওই විදිහට වාර්තා කරනවා දිවයින පුවත්පත. ඒ අතරදී චතුරංගි සඳහන් කරපු කාරණාවක් අද දවසේ ඉංග්‍රීසි ජාතික පුවත්පතේ පිළිබඳව සඳහන් කරලා තිබ්බා. අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු හෙට දවසේදී සිද්ධ වෙනවායි කියලා දිනමින පුවත්පත අද ඒ ගැන මේ විදිහට ලියනවා. ඇමති තොණ්ඩමන් හෙට දැයින් සමුගනී ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව ගම්පොළ නෝවුඩ් පිටියේදී පැවැත්වෙනවා කියලා අසේල කුරුළු වංශ ලියන්නේ. අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරමුකම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරු 4ට නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිද්ධ කරනවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. එතුමන්ගේ දේහය ඊයේ දවසේ ගුවන් මගින් මේ එතුමන් ජීවත් වෙච්ච ප්‍රදේශයට කොටගල ප්‍රදේශයට රැගෙන යාම සිද්ධ කළ අතිවිශාල පිරිසක් රැස් වෙලා හිටියා. මම දැක්ක චතුරංගි සමාජ මාධ්‍ය ජාලවලත් පළ වෙලා තිබ්බ. දැන් මේ කොරෝනා සමය ගත වෙන්නේ කොරෝනා නැත්නම් නිරෝධායන ඇදිරි නීති කාල සීමාවල් ක්‍රියාත්මක වුණා පහුගිය කාලෙදී ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා බොහෝ දෙනෙක් සඳහන් කළා. සමාජ දුරස්ථභාවය තියාගන්න කියලා. හැබැයි මේ දේවල් දැක්කේ නැහැ කියලා බොහෝ දෙනෙක් විවේචනාත්මකව සමාජ මාධ්‍ය ජාලවල ඡායාරූප පළ කළා. මේ පිළිබඳව සඳහන් කළා තිබෙනවා. ඉතින් මේ නිසාම මේ තත්ත්වය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක්. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ පළාතේ ජනතාව බොහොම ආදරය කරපු නායකයෙක්ගේ වියෝවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි දෙමළ භාෂාව කතා කරන දෙමළ ජනතාව බොහෝ පිරිසක් එතුමන් වටා එක්රොක් වෙලා හිටියා. ඉතින් ඊයේ දවසේ අපි දැක්ක බොහෝ පිරිසක් ඒ විදිහට එතුමන්ගේ මරණය පිළිබඳව කනගාටු වෙමින් මේ පිරිස ඒකරාශී වීම සිද්ධ කළා. ඒ නිසාම තමයි අද දවසේ ඇදිරි නීතිය පනවන්නට කටයුතු කරලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ
දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි හෙට දවසේ මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. ඉතින් මේ දේවල් තුලින් සමාජ දුරස්ථභාවය තියාගෙන ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා කටයුතු කරන්න කියලා සමස්ත රටේ ඉන්න හැම දෙනෙක්ටම අපි සඳහන් කරන්නට ඕනේ. අද දවසේ දිනමින පුවත්පත මේ ඇදිරි නීතිය පිළිබඳව වාර්තා කරනවා. හෙට නුවරඑළියට ඇදිරි නීතිය කියලා මේ විදිහට ලියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අද දවස පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මේ 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා කියලා දිනමින පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. චතුරංග. That's right. So that's a quick look at a few of the newspapers. We do have some more newspapers to take you through. But before that, we need to take a short break. We'll be right back. This is the Weekend Sunshine on ITN's Classic Weekends. It is the 30th of May 2020. Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. We have some fantastic programs and entertainment lined up throughout this weekend to keep you entertained as you stay home during curfew on Sunday and if you are staying home this Saturday as well. So make sure you're tuned into ITN and glued in front of the TV as we have some great entertainment coming your way to keep you entertained throughout Saturday as well as Sunday. Right now, before the break, we were taking a look at the local newspapers to keep you informed and up to date as to what's happening across the island. And we have some more newspapers to take you through, Ranjith. චතුරංග තවත් ජාතික පුවත්පත් බලන්න තියෙනවා. අපි දිනමින පුවත්පතේ ඡායාරූපයට අවධානය යොමු කරමු. අපි විරාමයට යන්න කලින් කිව්වා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩබන් මහතාගේ දේහය ඊයේ කොටගල ප්‍රදේශයට රැගෙන ගියා. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩබන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නුවරඑළිය කොටගල ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාව. අපි අර කලින් කිව්වා වගේම අතිවිශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියේ. හැබැයි අපි බලන දකින හැමදෙනෙක්ටම කියන්නේ සමාජ දුරස්ථ භාවයේ පවත්වාගෙන මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන කාලේ කටයුතු කරන්න කියලා මේ වගේ අවස්ථාවලදී පාලනය කරන අමාරුම හසිරුම තත්ත්වයක් හැබැයි පාලනය කළ යුතුමයි. යතරදී අද දවසේ ලංකාදීප පුවත්පතෙත් මේ පිළිබඳව වාර්තා කරනවා. තොණ්ඩබන් දේහය රම්බෝඩන් නිවසට අවසන් කටයුතු හෙට කියලා නෝවුඩ් රංජිත් රාජපක්ෂ ලියන පුවත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සෞබල ගෙන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩබන් අමාත්‍යවරයාගේ දේහය කොළඹ සිට ඊයේ රැගෙන විත් මහජන ගෞරවය සඳහා කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටිය අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කෙරුණා කියලා මේ විදිහට වාර්තා කරනවා. යතරදී ඊයේ දවසේ ප්‍රධාන නාලිකා හැම එකකම පුවතක් බවට පත් වුණා මේ ප්‍රවෘත්තිය. පොලිසිය මුරට සිටියදී හෝටලයට වෙඩි තබා පිටව ගිය පිරිසක් පිළිබඳව පොලිසිය මුරට සිටියදී හෝටලයට වෙඩි පිට වෙඩි මේ ලංකාදීප පුවත්පතට ලියන්නේ නිමන්ති රණසිංහ සමගින් බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ. ඇදිරිය කාලේ කල්ලියකින් ප්‍රහාරයක් මෙහි වූයේ ඩුබායිහි කුඩු ජාවාරමෙක් කියලා පොලිස් නිලධාරීන් 3 දෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියේදී රත්මලාන සොයිසපුර ආපන ශාලාවකට සුකෝපභෝගී මෝටර රථයකින් පැමිණි කල්ලියක් අලුයම කාලයේදී වෙඩිපිට වෙඩි ප්‍රහාර එල්ල කළ පලා ගොස් ඇත. ඩුබායි රාජ්‍යයේ සිට දුරකථනයෙන් කතා කර ආපන ශාලාවේ හිමිකරුගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා එය නොදීම හේතුවෙන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. මේ හෝටලේ ආරක්ෂාවට මීට කලිනුත් ප්‍රහාරයක් එල්ල වුණා කඩු කිනිසි යොදාගෙන. පුද්ගලෙක්ට තුවාලත් සිද්ධ කළා වුන් පලා ගිහිල්ලා තිබ්බා. පස්සේ පිරිස අත්අඩංගුවට අරන් තිබ්බා. ඒ නිසාම මේ හෝටලයට පොලිස් ආරක්ෂාව දීලා තිබ්බේ. පොලිස් ආරක්ෂාව තියෙනකොටත් ඇවිල්ලා වෙඩි තියලා ගිහින් ඉතින් මේ තත්ත්වය මර්ධනය කළ යුතුමයි. මෙහි වූයේ ඩුබායිහි කුඩු ජාවාරමෙක් කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ. අතරදී කොරෝනා රෝගීන් පිළිබඳව සමස්ත රටම බලාගෙන ඉන්නවා. කොරෝනා රෝගීහු තවත් 5ක් ඉරණවිලට කියලා මේ ආනමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ වාර්තාකරු ලියන්නේ. ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පෙරේදා රාත්‍රියේ කොරෝනා ආසාදිතයන් තවත් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රැගෙන බව ප්‍රතිකාර මධ්‍යස්ථාන බහර වෛද්‍ය නිලධාරී දිමුත් පොන්වීර මහතා පැවසුවා කියලා අද දවසේ ওই විදිහට ලියනවා. ඒ අතරදී තවත් ප්‍රවෘත්ති කිහිපයක් මේ කොරෝනා කාලේ හොඳම වාහනේ පාපැදිය කියලා සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවායි කියලා
අද දවසේ ලංකාදීපේ කියන කොරෝනා කාලේ හොඳම වාහනේ පාපැදිය කියලා ඔය විදිහට අද දවසේ වාර්තා කරනවා. ඒ අතරදී රෝගියෙකු පිටුවහල් කිරීමට කිසිම රටකට අයිතියක් නැහැයි කියලා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කියන කතාව දැන් ගොඩක් දෙනෙක් සඳහන් කළා. සමාජය තුළ විවිධ කතා නිර්මාණය වුණා. කුවේට් වල ඉඳන් ආපු පිරිස කුවේට් රාජ්‍යයෙන් මේ රෝගීන් බවට හඳුනගෙන ලංකාවට එවුවා කියලා. හැබැයි එහෙම දෙයක් නැහැ. කුවේට් තානාපති කාර්යාලයත් ඒ පිළිබඳව සඳහන් කළා. මේ පිරිසගෙන් සැකකටයුතු රෝගීන් කිහිප දෙනෙක් කුවේට් වල තියාගෙන ප්‍රතිකාර කරන්න ඔවුන් තබා ගත්තා කියලා සෙසු පිරිස තමයි අපේ රටට ගෙනාවේ. හැබැයි ඒ පිරිසත් පරීක්ෂා කරනකොට කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමු වුණා. ඉතින් මේ සියලු දෙනා අපේ රටේ ශ්‍රී ලාංකිකයන්. ඒ නිසාම කිසිදු ශ්‍රී ලාංකිකයෙක් අපේ රටේ නෙවෙයි කියලා කොරෝනා රෝගීන් කියලා අපිට බැහැර කරන්න හැකියාවක් නැහැ. වගකීමක් තියෙන රජයක් විදිහට ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරගෙන යන්නට අවශ්‍යයි. ඒ නිසාම තමයි ප්‍රතිකාර කිරීම දිගටම සිද්ධ කරන්නේ. ඒ අතරේදී ඡන්ද පොලට ගේන නිල ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයන්ටම කියලා නිලධාරීන් බහර ගන්නේ නැහැයි කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියන විවිධ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මේ දවස්වල වැඩියෙන් අවධානය යොමු වෙනවා. ඡන්ද දායකයන් ඡන්ද පොලට රැගෙන එන නිල ඡන්ද පත්‍රිකා ඉදිරි මහමැතිවරණයේදී ඡන්ද පොල මැතිවරණ නිලධාරීන් බහරයට නොගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන. දැන් වෙනදට නම් කෙරෙන්නේ ඡන්ද පත්‍රිකා ගෙනල්ලා ඒ නිලධාරීන්ට බහර දුන්නාම නිලධාරීන් ඒවා බාරගෙන විධිමත් විදියට නිවැරදි විදියට විනාශ කරන්න කටයුතු කරනවා. හැබැයි දැන් ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. ආරක්ෂාව හැමදෙනෙකුම ආරක්ෂාව ගොඩක්ම වැදගත් නිසා. ඒ අතරදී තොණ්ඩමන් හිටපු තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමංගල්‍ය කටයුතු සිද්ධ කරන විදිහ පිළිබඳව අවමගුල සෞඛ්‍ය නීති රීති අනුව පිරිස 200කට සීමා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි කියලා ලංකාදීප පුවත්පත කියනවා. අජන්ත කුමාර අගලකඩ ලියන පොත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්ධනය සඳහා රජය විසින් පනවන ලද නීති රීති වලට අනුව සිදු කරන්නයි සෞඛ්‍ය අංශ දැනුම් දීලා තියෙනවායි කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේදී ලංකාදීප පුවත්පතෙන් අපි තෝරගන්න අවසාන ප්‍රවෘත්තිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය ලබන මස 26 උසාවි කැඳවයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග එක් වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කරනු ලැබ සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට ලබන ජුනි මස 26 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාල් මහතා ඊයේ නොතීසි නිකුත් කළා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත විදියට කියන ලංකාදීප පුවත්පතින් පස්සේ අපි සූදානම් ඩේලි මිරර් පුවත්පත බලන්න. Chaturangi. That's right, Najit. I have in hand with me the Daily Mirror for today, and right on top of the newspaper we are seeing some really sad news that caught the eyes of so many across all platforms of social media and other news platforms as well. The headline says, rare black leopard dies during rescue underscores need to ban snare traps. We're seeing the picture of this beautiful animal, this beautiful rare black leopard. It says post-mortem examination still pending, low count of black leopards except a few sightings. Snare traps are illegal and estate management should be blamed. Land is leased by them. And to give you some more details on this particular story, it says snare traps that are being laid to save vegetable plots from attacks by wild boar and other animals have become life-threatening to leopards, especially in the Central Highlands. On the extreme right-hand side of this particular news item, we can see a map of where this incident took place, and on the extreme left-hand side, we can see a little bit of description on how a snare works and how it affects the animal. So that's something really sad, although we have to report it to you as the main headline of the Daily Mirror this morning. Moving on to the bottom half of the newspaper, right at the center of the newspaper, we can see the headline, Convoy carrying CWC leader Thondaman's remains, concerns raised as large crowds gather. We can also see a photograph of the body being taken in a vehicle and the large crowds being gathered, and it says serious concerns were raised as large crowds gathered when the remains of Ceylon Workers Congress leader Arumugam Thondaman were driven on a convoy to his hometown in Rambuda yesterday. Just next to that, on the right-hand side, we can see a little bit of description on the latest of the COVID-19 cases here in Sri Lanka. It says total confirmed cases to be 1,558. And it further says government provides 200 million rupees more to fight COVID-19. The government has injected a further 200 million rupees to fight against COVID-19, while the number of infected patients among Navy personnel and expatriate
Sri Lankans returning to Sri Lanka kept the numbers increasing. On the left-hand side, we can see another sub-headline which says Sri Lankans awaiting repatriation. Government wants locals to be tested for COVID-19 before arriving here. It says from the 1st of June, anyone waiting to be repatriated to Sri Lanka will be requested to do a PCR test within the preceding 72 hours before arrival in Sri Lanka. Some more sub-headlines of we are taking a look at the bottom half of the newspaper. UNP suspends membership of Sajid and 98 others is one of the headlines we're taking a look at. It further says those members had defied the party decision to contest the general election under the elephant symbol. Just below that we can see another sub-headline which says serving liquor only with health approval, says the Excise Department. It further says under the Quarantine Act, liquor shops are allowed to operate only within health authorities' approval. Though some restaurants and hotels have been allowed to sell liquor, they should specifically obtain the approval of the health authorities if they wish to serve liquor inside the premises, says the Excise Department. Next to that, another couple of sub-headlines we're taking a look at this morning. Dissolution of Parliament hearing of FR petitions postponed to the 1st of June. Saleh Piri's PC to make counter submissions. And to end the news on the Daily Mirror this morning, we have a photograph of social distancing on a light note. It says the explicit instructions issued by the health authorities to maintain social distancing to prevent the spread of the deadly virus never seems to have made any impact on the dozens of couples of lovebirds who were seen occupying the secluded corners of the Vihara Mahadevi Park in Colombo yesterday, enjoying their intimacy. And with that note, we have come to the end of the news items on the Daily Mirror this morning. ඔය චතුරංගි සමාජ දුරස්ථභාවය පිළිබඳව බොහොම ලස්සනට කියලා දෙන ඡායාරූපයක්. සමාජ දුරස්ථභාවය කියන අර මුඛාවරණ පළඳින එක විතරක් නෙවෙයි, දුරිනුත් ඉන්න ඕනේ. ආදරය කළත් අර කපල්ස් විදිහට හිටියත් ළඟින් ඉන්න නම් හැකියාවක් නැහැ මේ දවස්වල බවත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ ඊයේ දවසේ තවත් බොහොම වැදගත් ප්‍රවෘත්තියක් බවට පත් වුණා. කළු කොටියා සම්බන්ධ ප්‍රවෘත්තිය දුර්ලභ සතෙක් විදිහට තමයි මේ සත්‍යාව සැලකෙන්නේ. ජානමය ඒ විපර්යාසයක් හින්දා තමයි මේ විදිහට කොටි වර්ග දැක ගන්න හම්බ වෙන්නේ. හැබැයි මේ කොටියා මිය ගියා. ඒ පිළිබඳව අද දවසේ දිනමින පුවත්පත මේ විදිහට ලියනවා. මන්දකට හසු වුණු කළු කොටියා මියයි කියලා අසේල කුරුළු වංශ ලියන්නේ. මේ පුවත නල්ලතන්නිය ලක්ෂපාන වාලමලේ වත්තේ මන්දකට හසු සිටීදී මුදාගත් කළු කොටියා ඊයේ උඩවලව ඇත් අතුරු සෙවණේදී මිය ගියේය. ඉතා දුර්ලභ සත්වයෙකු වන මෙම කළු කොටියා පසුගිය 26 දින ලක්ෂපාන වාලමලේ වත්තේ එළවලු කොටුවකට වන ලද මන්දකට හසු සිටියේදී වනජීවි නිලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් බේරා ගැනුණු අතර එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කළු කොටියා මරණයට පත් වූ බව පශු වෛද්‍යවරු පැවසූහ. මියගිය කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදීම සිදු කරනු අතර එහි වාර්තාව ජූලි 29 වෙනි දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉදිරිපත් කරන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ ට්‍රොක්සි මහතා ඊයේ නියෝග කළා කියලා. ඉතින් මේ විදිහට මේ කොටියා සුළු තුවාල ලැබලා ඉඳලා තියෙන්නේ. හැබැයි මිය ගියේ කොහොමද ඒ පිළිබඳව දැන් මේ වෙනකොට අධිකරණය ඒ නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. මේ කළු කොටියා තුවාල ලැබලා ප්‍රතිකාර සඳහා අරගෙන යනකොටත් නිවැරදි ක්‍රම අනුගමනය කළේ නැහැ කියලා සඳහන් වුණා. රඳවලා තියෙනකොටත් අර සාමාන්‍යයෙන් කඳු කරව තමයි මේ ශීත පළාත්වල ලක්ෂපාන කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු සීතලක් තියෙන පැත්තක්. ඉතින් ඒ වගේ ප්‍රදේශයක තමයි ජීවත් වුනේ. හැබැයි ප්‍රතිකාර කළේ වියලි කලාපේ උඩවලව ඇත් අතුරු සෙවණේදී. ඉතින් මේ දේවල් හැම දෙයක්ම හේතු වෙන්නට ඇතයි කියලා විශ්වාස කරනවා. අද දවසේ දිනමින පුවත්පතේ ගැන ලියන්නේ ප්‍රවෘත්තිය අතරදී දිනමින තවත් ප්‍රවෘත්ති ගණනාවක් වාර්තා කරනවා. රාජීතට ලබා දුන්න අපේ අවලංගු කළ තීන්දුවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන්නයි ඉල්ලීමක් කියලා නෙල්කා මැදගෙදර ලියන්නේ. අද දවසේ රාජිත සේනාරත්න මහතාට අප ලබා දුන් නියෝගය අවලංගු කළ මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සාධාරණ සහ ප්‍රමාණවත් කරුණු මත ඉදිරිපත් කර නැති බැවින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අභියාචන අධිකරණය හමුවේ ඊයේ ඉල්ලා සිටියා කියලා වැඩිදුරටත් ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. ඊ දවසේ
රාජිත මහත්තයාගේ උපන්දිනය සැමරීමත් සිද්ධ කළා කොළඹ මහනගර සභාව ඉදිරිපිට. සමගි ජන බලවේගයේ ඒ മന്ത്രിවරු පිරිසක් එකතු වෙලා උපන්දින සැමරුම්කුත් සංවිධානය කළා තිබ්බා. ඒ අතරේ දියගම රාජපක්ෂ පිටිය ආශ්‍රිතව ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් කියලා සිතාරා සේනානි ලියන්නේ. දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ ආශ්‍රිතව ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කරයි කියලා ওই විදිහට ලියනවා. ඒ අතරදී අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්තයා ඊ දවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා අර දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව එතුමන් හිතින් අත්හැරලා නැහැ කියලා එතුමන් කොයිම විදිහකින් හරි අවශ්‍ය අරමුදල් මූල්‍ය ප්‍රතිපාදන සලසගෙන රජයේ වියදමක් නැතුව මේ දේ ඉදි කරනවා කියලා බොහොම බලාපොරොත්තු සහගතව එතුමන් සඳහන් කළා. දවසේ කාටුනුත් ඒ පිළිබඳව කියනවා අපි ඔබට පෙන්වන්න සූදානම්. මේ අතරේ චීන ආයෝජනයෙන් අලුත් කඩේ උසාවියට ගොඩනැගිලි සංකීර්ණයක් කියලා පුවතකුත් අද දවසේ දිනමින පුවත්පත ලියනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්තයා තමයි මේ ගැන කිව්වේ. චීන ආයෝජනයෙන් අලුත් කඩේ උසාවියට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන්නටත් නියමිතයි. ඒ අතරදී ආහාර භෝග ප්‍රවාහනය දුම්රිය පාවිච්චි කරලා සිද්ධ කරනවා කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා කියනවා. නිමල් රාජපක්ෂ මේ ප්‍රවෘත්තිය ලියන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල් එළවලු හා පළතුරු ඇතුළු භෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට උපදෙස් ලබා දුන්නා කියලා ඒ විදිහට වාර්තා කරනවා. අපි දිනමින පුවත්පතෙන් මේ විදිහට අවසාන ප්‍රවෘත්තිය තෝරගත්තේ. චතුරන්නේ I have the final English newspaper for the day with me, Najit. It's the Weekend FT. We take a quick look at a few more news items on this particular newspaper. Right on top, we can see net foreign buying returns. CSC ends week positive, is what we are seeing. It further says foreigners stepped up interest on Lankan listed equities as they ended the week as net buyers, a phenomena not seen for months, while the Colombo Bourse too achieved its second consecutive week of gain. Right at the center of the newspaper, we can see, along with a photograph of UNP leader Ranil Wickremesinghe at Sirikota, the headline says UNP gets tough on SJB. It says suspends 99 members who sought nominations for SJB. Unanimous working committee decision endorsing Ranil Wickremesinghe's recommendation. And Sajid Kabir, Kiryala, Mangala, Harsha and Thalata among those suspended. Just below that, a quick look at a few more sub-headlines coming your way. Cabinet approves government interim tax framework is one of the sub-headlines that we're seeing on the Weekend FT. Businesses hit by tax changes can appeal to Treasury Secretary only via email. Cabinet spokesman says new framework is needed as country-facing forex challenges and says focus on creating an economy dependent on local producers. And below that, the final news item that we are taking a look at this morning on the Weekend FT, it says first special flight carrying Indian nationals takes off from Colombo. We can also see a photograph of a family ready to go home, and it says 700 more Indians will leave via naval ship INS on the 1st of June. So that's a quick look now at the first page of the Weekend FT on the 30th of May 2020. පත්‍ර බැලුවා කාටුන් බලන්නත් ඕනේ. අපි මුලින්ම සූදානම් තෝරගන්න අද දවසේ දෙවයින පුවත්පතට උදය විමලසිරි අඳින කාටුනේ බලන්න මේ ඉන්න දෙන්නව අඳුරගන්න පුළුවන්ද කියලා. පැත්තකින් ඉන්නවා මේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ කෙනෙක්. ඔන්න දැන් එතුමා මේ ඇන තියාගෙන ඉන්නට කඩුවක්ද මන්ද තියාගෙන ඉන්නේ. පහුගිය කාලේ කඩු ගැනත් කිව්වා. මේ බලන්න මේ යන්නේ වදකෙක් වගේ කෙනෙක්. මෙදා පාරනම් නෙලනවා ඕම් මලයට කියලා කියනවා. මේ ලොකු මුගුරකුත් අරගෙන යන්නේ කොහෙටද? පුලතිසිපුරයට තමයි යන්නේ. කාව හොයාගෙනද යන්නේ? මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ කෙනාගේ මල්ලිව හොයාගෙන කියලා තමයි උඩනම් කියලා තියෙන්නේ. මෙදා පාරනම් නෙලනවා ඕම් මලයට කියලා. මේ ඩඩ්ලි මහත්තයාටද කියන්නේ? කොහොමද දන්නේ? කොහමරි මේ මල්ලිව හොයාගෙන යනවා කියලා තමයි කියන්නේ. මේ දවස්වල හාල් ගැනත් ගොඩක් අය කතා වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඔය කාටුනේ ඔය විදිහට ඇඳලා තියෙන්නේ. දිවයින පුවත්පතට උදය විමල සිරි. මේ ඩේලි මිරර් පුවත්පතට අද දවසේ ගිහාන් ඩිචිකේරා අඳින කාටුනේ බලන්න මේ ක්වොරන්ටයින් ලෝස් නැත්තම් මේ නිරෝධායන නීති ගැන අලුත්ම සංකල්පයක් ඔන්න දැන් ඇඳලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මකුනේ පහුගිය දවස්වල සාමාන්‍ය ජනයාගේ මුඛ ආවරණ පැලැන්දුවා. මේ පොලිස් නිලධාරීන් මුඛ ආවරණයක් නැත්තම් පාරේ යන්නත් හැකියාව තිබෙන්නේ. අපි දැක්ක ඉන්දියාවේ හිම පොලිස් නිලධාරීන් බැටන් ප්‍රහාර පොළු මුගුරු වලින් මේ සාමාන්‍ය ජනතාවට පහර දෙනවා. මේ
මුඛාවරණ පැළඳගෙන හිටියේ නැත්තම් හැබැයි දැන් ඉතින් මේ නිරෝධායන නීතිය අලුත් වෙලා වෙනස් වෙලා දැන් දේශපාලකතුමන්ලා ඔන්න දැන් මේ සාමාන්‍ය මිනිසුන්ගෙන් නෙවෙයි පොලිස් නිලධාරීන්ගේ මුඛාවරණ පළඳනවා මේ පොලිස් නිලධාරීන්ගේ කට වහනවා කියලා තමයි ඔය කියලා තින්නේ දේශපාලකතුමන්ලා එකතු වෙලා මේ අද දවසේ ලංකාදීප පුවත්පතට අදින කාටුනේ තලංගම ජයසිංහගේ පලාබල්ල කාටුනේ බලන්න මේ දන ගහලා ඉන්නේ කවුද කියලා බලන්නකෝ ඔන්න අපි හාල් මිල වැඩි කළා බොස් සතුටුයි නේද කියලා මෙහිම කියනවා මේ ඇමතිතුමෙක් කියන්නේ කාටද කියන්නේ හාල් අයිති මේ හාල් ව්‍යාපාරයක් කරන කෙනෙක්ටද කොහෙද ඩට්ලි මහත්තයාට වගේ කෙනෙක්ට බන්දුල ඇමතුමා වගේ කෙනෙක් තමයි ඔහොම කියන්නේ ඔන්න අපි හාල් මිල වැඩි කළා බොස් සතුටුයි නේද කියලා කියනකොට අනිත් පැත්තෙන් කියනවා ඒකනේ ලොක්කා කිව්වේ දැන් කිසි හිඟයක් නැතුව බඩු දෙන්න කියලා පහුගිය දවස්වල හාල් හිඟයක් තිබ්බා දැන් ඉතින් හිඟයක් නැතුව හාල් දෙනවා කියලා තමයි ඕන් කියලා තියෙන්නේ මේ දිනමින පුවත්පතේ අද දවසේ ශ්‍රීකාන්ත අඳින කාටුනේ ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ බලමු මේ බලන් දෙන්නේ කතා වෙනවා වෙල්ගම කියනවා බං මේ ආණ්ඩුව රටට හොදක් කළේම නැහැයි කියලා වෙල්ගම කියනවා බං මේ ආණ්ඩුව රටට හොදක් කළේම නැහැ කියලා එතකොට මල්ලි සියඹලා තිබිලම නැද්ද සර් කියලා ඔන්න දැන් අහනවා මල්ලි සියඹලා තිබිලම නැද්ද කියලා අහනවා මේ ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ මේ දිනමින පුවත්පතේ දිල්රුගේ සීපදයේ කවිය වසා තිබූ පාසල් වල අපූරුවට සුවසේ හැදී වැඩුණු ඩෙංගු මදුරු වන් තැන තැන ගැවසේ යවන්න පෙර පරිස්සමට සිටි දරුවන් නිවසේ වහා සුද්ධ කර දැමීම වැදගත් හෙට දවසේ කියලා දිල්රුගේ සීපදේ කියනවා වසා තිබූ පාසල් වල අපූර්වට සුවසේ හැදී වැඩුණු ඩෙංගු මදුරු වන් තැන තැන ගැවසේ යවන්න පෙර පරිස්සමට සිටි දරුවන් නිවසේ වහා සුද්ධ කර දැමීම වැදගත් හෙට දවසේ කියලා දිල්රුගේ සීපදේ කවියෙන් කියනවා දැන් මේ වෙනකොට වැස්සක් වැහැලා අපි දන්නවා වැස්සක් වැටිලා ටික කාලයක් යනකොට ඩෙංගු මදුරු බෝ වෙන එක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා දරුවෝ පරිස්සමෙන් ඉස්සරහට ඉස්කෝලවල යවන්න මේ දේවල් සුද්ධ කරලා තියාගන්න එක වැදගත් කියලා තමයි දිල්රුගේ සීපදේ කවියෙන් කියන්නේ. ඩෙංගු ගැන අපි කතා කරන්න සූදානම් විශේෂඥ වෛද්‍ය සීතාරම්භ පොළ මහත්මියත් සහභාගී වෙන්න නියමිතයි. අපිත් එක්ක සාකච්ඡාවට අපි මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරලා කතා කරමු. ඒ අතරේදී කාටුන් බලන ගමන් ඉන්නේ දිනමින පුවත්පතේ අද දවසේ දර්ශක කපුගේ අඳින කාටුනේ තමයි මේ බලන්න දෙන්නෙක් වතුරට වැටිලා මේ අලි දෙන්නෙක්ද ඉන්නේ කියලා බලන්නකෝ අලි දෙදෙනෙකු ඉසෙඩ්ඩියලට වැටෙයි කියලා පුවතක් පළ වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මාසයකට පාරක් මාස දෙකකට පාරක් විතර ඔය ඉසෙඩ්ඩියලට අලි වැටෙන එක සාමාන්‍ය සිරිතක් අලි දෙදෙනෙකු ඉසෙඩ්ඩියලට වැටෙයි කියලා ඔන්න දැන් වැටිච්ච දෙන්න කියනවා නෑ වැරදි එක්කෙනයි කියලා දැන් ඉතින් මේ දෙන්නම අලි නෙවෙයි එක්කෙනෙක් විතරයි අලි මොකද අලි 99 දෙනෙක්ව පක්ෂයෙන් ඉවත් කළා කියලා ඊයේ දවසේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය සඳහන් කළා. දැන් ඉතින් සමගි ජන බලවේගනේ කට්ටිය අලියෝ නෙවෙයි. ඒ හින්දා වැටිලා ඉන්නේ එක්කෙනයි කියලා කියනවා. මේ ලංකාදීප පුවත්පතේ තලංගේ අනේද කියන්නේ කවිය තෝරුන් තල් මසුන් හට මිස බලය වැඩි නෑ දැන් ඉඩක් පාටියේ මිනිසුනට පොඩි කෝපෙන් වියරු වී එලිපිට දෙකට කැඩී UNP උනුනුන් හට තබති වෙඩි කියලා ඔන්න දැන් අද දවසේ අනේද කියන්නේ කවිය ලියනවා මේ ඇතුලේ සිද්ධ වෙච්ච ගැටුම් වලින් දැන් ඉතින් අන්තිමේදී ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා 99 දෙනෙක්ගේ සමාජිකත්වයේ අහෝසි වෙලා කියලා තමයි ওই විදිහට කියන්නේ. අපි අවසාන කාටුනේ තෝරගන්නවා තලංගේ තුමා කාටුනේ ලංකාදීප පුවත්පතේ බලන්න මේ අර ටිකක් මැරෙක් වගේ එක්කනයි දේශපාලකතුමයි කතාවක්. පව් වැඩි සර් අනිල් ජාසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් අයින් කරලා කියලා ඔන්න දැන් කියනවා මොනවා කියලා දේශපාලකතුමා අහන අතරේදී ආයි අර දාමරිකයා වගේ කියනවා ඔව් මේ දැන් අලිසබ්බි කියලා පොරක් පත් කරලා එයා තමයි කියන්නේ ඡන්දෙ තියන්න වාතාවරණය ඉතා හොඳයි කියලා ඔන්න දැන් තලංගම ජයසිංහගේ ඒතුමා කාටුනේ ඔය අධිකරණයේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අලිසබ්රි මහත්තයා කියපු කතාවක් අල්ලගෙන ඔය විදිහට අද දවසේ කාටුනයක් ඇඳලා තියෙනවා. දැන් ඉතින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාගේ වැඩෙත් කරන්නේ අලිසබ්රි මහත්තයා කියලා තමයි මේ කට්ටිය නම් කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ කාටුන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. චතුරංගි. Thank you Najib, that was very entertaining indeed. We have Dr. Sita Arambepolo joining us in just a bit to talk about the emerging dengue epidemic
as well as what precautions we can take at this point of time. But all that is coming up in just a bit. We have to take a short commercial break. We'll be right back. නිදහස් අතියන්තය ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. අද සෙනසුරාදා දවස. අද දවසේ අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ වගේම අද රාත්‍රී 10 පටන් දැන් හෙට දවස පුරාම දෙවියනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ සියල්ලටම හේතු වුණේ කොරෝනා වසංගතයේ කොරෝනා ව්‍යාප්තිය. රටක් විදිහට කොරෝනා පාලනය කරන අපි සෑහෙන සමත්කම් දැක්වුවා. අපි සෑහෙන ක්‍රියාමාර්ග ගත්තා. මුලින්ම මේ හැම දෙයක්ම අවශ්‍ය විදිහට සිද්ධ වුණු නිසා කොරෝනා ජය ගන්න නැත්නම් කොරෝනා සාර්ථකව පාලනය කරන්න අපේ රටට හැකි වුණු බව ඉන්දියා අගමැතිතුමන් පවා සඳහන් කරලා තිබ්බා. ඊයේ දවසේ අපි දැක්කා ජනාධිපතිතුමන් පවා සහභාගී වෙනවා වෙනමම ලෝකේ නායකයන් රාජ්‍ය නායකයන් එකතු වෙච්ච වීඩියෝ සම්මන්ත්‍රණයකට පවා. මුළු ලෝකයක්ම කොරෝනා ගැන කතා කරනවා. ලෝකයක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණාව ජනාධිපතිතුමන් එහිදී සඳහන් කරලා තිබ්බා. රටවල් විදිහට තරගයක යෙදෙන්නේ නැතුව හැමෝම තරගකාරීව ඉස්සරහට එන්න හැමෝටම මත දීලා කටයුතු කරන්න ඕන කියන කාරණාව ඒක බොහොම වැදගත්. සමාජයක් විදිහටත් අපි හැමදෙනෙක්ම ඉස්සරහට යන්න ඕනේ. හැමදාම කොරෝනා ව්‍යාප්තියට ඒ වසංගතයට මුහුණ දීලා ඉන්න හැකියාවක් නැහැ. හැමදාම ගෙදරට වෙලා ඉන්න හැකියාවකුත් නැහැ. ජීවිත අලුතෙන් පටන් ගන්න ඕනේ, ආර්ථිකය සවිමත් කරගන්න ඕනේ, ශක්තිමත් කරගන්න ඕනේ. මේ සියල්ල පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් අඩහෝරාවකට ආසන්න කාලයක් අපිත් එක්ක අද දවසේ නිදහස් අතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් වැඩසටහනට සහභාගී වෙනවා විශේෂ කෙනෙක්. එතුමිය බොහොම දක්ෂ රාජ්‍ය තන්ත්‍රයේ හසුරුවන කෙනෙක් විදිහටත් අපි කාලයක් දැක්කා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරතුමිය විදිහට අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ විශේෂඥ වෛද්‍ය සීතා ආරම්භපොළ මහත්මිය. ඔබතුමීට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝන්. සුබ දැසන. සුබ දැසන. සීතා ආරම්භපොළ මහත්මිය දැන් අපි අර නැවතිච්ච තැනින්ම පටන් ගමු. දැන් ගොඩක් දෙනෙක් දවස් 68කට ආසන්න කාලයක් ගෙදරට වෙලා හිටියා. බොහෝ දෙනෙක් රැකියාවට යන්න නැතුව දරුමල්ලු එක්ක වැඩි කාලයක් ගත කළා. සාමාන්‍යයෙන් එහෙම ලැබෙන්නේ බොහොම කලාතුරකින් ලැබෙන්නේම නැහැනේ. ගෙදර පවුලේ හැම දෙනෙක් එක්කම හැමදාම ගත කරන්න. හැබැයි මේ ගත වෙච්ච කාලේ ඒ දේ අත්විඳින්න අත්දකින්න අපිට හැකියාව තිබ්බා. ওই කාලේදී අර නිදහස් සිතුවිලි ඇති කරගෙන කොහොමද ජීවිතේ ඉස්සරහට පටන් ගන්න කියලා බොහෝ දෙනෙක් කල්පනා කළා. පුංචි ව්‍යාපාරයක් පවත්වන කෙනෙක් ව්‍යාපාරේ ඉස්සරහට කොහොමද සාර්ථකව කරගන්නේ. ඒ වගේම තවත් විවිධ ක්ෂේත්‍රවල ඉන්න අයගේ හිතවලට අලුත් අදහස් ආවා. දැන් කොරෝනා වසංගතයේ පාලනය වෙලා තියෙන රටක් විදිහට අපි හොඳ ගමනක් ගිහිල්ලා තියෙන. අපි කොහොමද මේ වැටිච්ච තැනින් ආයි නැගිටින්නේ? ඔව් මං හිතන්නේ අපි මේ කාල පරිච්ඡේදය ඉවර වෙනකොටම ගත්තොත් බොහෝ දෙනෙක් එන්නේ මානසිකව ඒ තරම් හොඳ තැනක නෙවෙයි. ව්‍යාපාරිකයෝ ගත්තත් මේ රටේ ජනතාව ගත්තත් ගොඩක් දෙනෙකුට තමුන්ගේ මාර්තු 19 වෙනිදාට පෙර තිබුණු ජීවන තත්ත්වය අහිමි වීම නිසා ඒ මාස දෙකක් ඇතුළත කාලය තුලදී තමුන්ගේ ආර්ථිකය, තමුන්ගේ කරන රක්ෂාව, තමුන්ගේ කරන වෙළඳ ව්‍යාපාරය සහ හුරු පුරුදු ජන ජීවිතයෙන් ඈත් වෙන්න සිදුවීම නිසා බොහෝ දෙනෙක් හිතනවා අපේ ජීවිත කඩා වැටුණද කියන එක. එතනින් එහාට ජන ජීවිතය ආයේ කවදා යථා තත්ත්වයට පත් වෙයිද කියලා. මම හිතන්නේ මේ සිතුවිලියෙන් හේතුව මේ කාල පරිච්ඡේදය තුළ තමුන්ට අත්දකින්න වෙන සිද්ධීන් එක්ක. හැබැයි අපි ඊළඟට එළඹෙන කාලය තුලදී එහෙම නැත්නම් පශ්චාත් මේ ව්‍යසන යුගයේදී අපි කොහොමද මෙහෙම සිද්ධ වෙීම වළක්වා ගන්නේ? නැවත වරක් මේ රටට මෙවැනි ව්‍යසනයක් ආවොත්, මෙවැනි කාල පරිච්ඡේදයක් ආවොත්, ඒ කාල පරිච්ඡේදයේ තුලදී අපිට මෙවන් පීඩනයක් ඇති නොවන තැනකට මේ රටේ ආර්ථිකය, ජන ජීවිතයේ ස්වයංපෝෂිතත්වය, රටේ ජනතාවගේ දැක්ම ආකල්ප කොහොමද හදාගන්නේ කියන එක හිතන්න වෙනවා. ඇත්තටම අපිට හිතුනොත් දැක්කොත් මේ මොහොතේ සියලු ආර්ථික දායකත්වයේ ලබා දෙන අය මදක් පසුගාමී වෙලා තිබුණත් මම හිතනවා මෙතනින් එහාට නැගී සිටින්න හොඳම විදිහක් අපිට හදාගන්නට මේ කාල පරිච්ඡේදය අපිට බොහෝ ආදර්ශයන් දුන්නා. ඒ වගේම බොහෝ අත්දැකීම් දුන්නා. එකක් තමයි මේ ලෝකයෙන් තනි වෙච්ච මේ රටේ ඉන්න ඕනෑම කෙනෙක් තේරුම් ගන්නට ඕනේ ගෝලීයකරණය කොයිතරම් ජනප්‍රිය වචනයක් වුණත්, කොයිතරම් ප්‍රසාදයට ලක් වුණත්, කොයිතරම් තමුන්ගේ දහම වගේ කරගෙන හිටිය රටේ මිනිස්සු කොයි හරි මොහොතකදී තනිව ජීවත් වෙන්නට සිද්ධ වෙනවා කියන එක. ලෝකයෙන් වෙන් වුණාම රටක් විදිහට අපිට තනිව ජීවත් වෙන්න බැරි කාරණා මොනවද ආවේ කියන එක. එතනදී අපි දැකගත්තා සහ අපිට අත්දකින්න සිද්ධ වුණා අපේ පරගති භාවය නිසාම තමයි අපිට තරම් පීඩනයක් ලක් වෙන්න සිද්ධ වෙන්නේ. මොකද අපි සියලුම දේවල් පිළිබඳ අන් රටවල් මත යැපෙන මානසිකත්වයක හිටියේ. ඒ මානසිකත්වය විතරක් නෙමෙයි ඒ රටක තීන්දුව తీරන ගන්න අය පවා එවැනි ක්‍රමවේදයකට රට ගෙනihin තියෙනවා. රටට ආහාර පානවල ඉඳලා සියලු සේවාවන් දක්වා බොහෝ දේවල් වෙනත් රටකින් යැපෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. හොඳ කාරණාවක් ඔබතුමී මතක් කළේ. දැන් අර මේ අපේ රටේ මිරිස් වැවෙනවා.
හැබැයි අපි වියලි මිරිස් කරල පවා ආනයනය කරන රටක් මේක මේ බොහොම දුක් වෙන්න ඕන කාරණාවක්. ඔව් මං හිතන්නේ ඉතින් මේ ඒ හැම වගාවකටම ඒ දුක්ඛදායී තත්ත්වය අපේ රටේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ වගාවන් ගත්තොත් එහෙම වගා කරන්නේ රටට අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයටද කියන එක ගැන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ අපි ඇතැම් දේවල් වගා කරනවා රට සම්තෘප්ත වෙලා අහක දාලා විනාශ කරන ගන්නට. නමුත් සමහර දේවල් අපිට රටින් පිටරටින් රටට ගෙන්න ගන්නවා ඕනෑ තරම් වගා කරලා අපිට අපේ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි අර අපි වගා කරන්න අපිට සැලසුමක් නැතිකම. සැලසුමක් නැහැ කියන අපේ රටේ ඉල්ලුම මොනවාද කියලා බලලා ඒ ඉල්ලුමට අවශ්‍ය සැපයුමට අවශ්‍ය ද්‍රව්‍යද අපි වගා කරන්න කියන එක. ඒ වගා කරන අවස්ථාවේදී අපේ රටේ අවශ්‍ය දේවල් ඇත්තටම අපි ආනයනය කරන්නේ මේ රටේ වගා කළ නොහැකි දේවල්ද කියන එක. ඔබ මිරිස් කරල ගැන කිව්වා වගේම අපේ මානසිකත්වයක් හදලා තියෙනවා දෙල් නම් රට දෙල්. ලංකාවේ ඇදුණා නම් ඒක වල් දෙල්. ඒතර අපේ ජනතාවගේ මානසිකත්වය හදලා තියෙනවා දෙලුන් ගෙඩිය පවා රට ඉඳලා එනවා නම් ඒක හොඳයි. මේ රටේ හැදෙන ඒ වගාව තරම් හොඳ නෑ කියන එක. එතකොට එතන ආකල්පමය ප්‍රශ්නයකුත් ඇති කරලා තියෙනවා රට තුළ. ඒ විතරක් නෙමෙයි සැලසුම් සහගත නොවන කුෂිකර්මාන්තය නිසා තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. අර මම හැමතිස්සෙම කියනවා වගා කරනකොට අපේ රටේ එක පළාතක ගොවියෝ වගා කරන එකම දෙයක්. නුවරඑළිය වගා කරනකොට අල දානවා කියලා වගා කරනවා සියලු දෙනා. ලීක්ස් වගා කරන කාට සියලු දෙනා ලීක්ස් වගා කරනවා. ඊට පස්සේ වට්ටක්ක තක්කලි ඔය දේවල් එකට වගා කරන්නේ. මොකද ඒ ගොවියට අවබෝධයක් නැහැ. අර අපි දකිනවා මේ වට්ටක්ක හැම කිලෝ එක රුපියල් 5ට වගේ ඒ වෙළඳ පොලක් නැතිවීම. වෙළඳ පොලක් නැතිවීමටත් වඩා දුක්ඛදායී තත්ත්වය ඒ ආහාර කොච්චර විනාශ කරනවද. ඒ කියන්නේ පසු නිෂ්පාදනයේ අපි නිෂ්පාදන ගැනත් අවබෝධයක් නැහැ. වට්ටක්ක වලින් හදන්න පුළුවන් වෙන මොනවාද කෘෂිකර්ම භාණ්ඩ තියෙන්නේ කියන එක. තක්කලි වලින් අපි කියනවා සෝස් හදන්න පුළුවන්, චට්නි මොනවා හරි හදන්න පුළුවන්. ඒ පිළිබඳ සැලසුමක් නැතිකම. අපි මේ කතා කරන සියල්ලේම අපිට වැරදිච්ච තැන තමයි රටට ජාතික ප්‍රතිපත්තියක් නැහැ කෘෂිකර්මාන්තේ. ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ බලධාරීන්, ඒ අමාත්‍යාංශ නිලධාරීන් මේ මාසික දෙක කතාවක් නෙමෙයි මම කියන්නේ. වසර ගාණක් පුරා අවුරුදු ගාණක් පුරා කරන්න තිබුණේ මේ රටේ වගා බීම් ටික සිතියමකට ගන්න ඕන. වගා බීම් ටික සිතීමකට අරගන්න ඕනේ. ඒ වගේම රටේ විවිධ වූ ආහාර ද්‍රව්‍ය වලට තියෙන ඉල්ලුම බලන්නට ඕනේ. අපිට අපනායනය කරන්න පුළුවන් වෙළඳපොළ ඉල්ලුම තියෙන දේ හොයන්නට ඕනේ. ඒ ඉල්ලුමට සරිලන වගාව ඉෂ්ට කරලා රටේ ස්වයංපෝෂිත කරලා රටට අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන ආහාර වර්ගය වට්ටක්ක වවනවා නම් වට්ටක්ක වවන්නේ කොච්චර බිම් ප්‍රමාණයකද? කවුද මේක වගා කරන්නේ? මෙච්චරයි වෙළඳපොළට එන්න ඕනේ. වෙන નિયમિત වෙළඳපොළේ මිල. එතකොට ගොවියා දන්නවා මම මේක කියන්නේ උපදේශ වලට පිටින් වැවුවොත් මට මේක විකුණ ගන්න හම්බෙන්නේ මම වවන්න ඕනේ වට්ටක්ක නෙමෙයි වෙන දෙයක්. එතකොට මොකද වෙළඳපොළ තියෙන්නේ එහෙමයි. ඒක තමයි කෘෂිකර්මාන්තයේ බලධාරීන් විසින් දෙන්න ඕනේ සිතියම රටට. ඒ සිතියම දුන්නා නම් ගොවීන් දන්නවා මේ කන්නේ මේ මාසේ මම වගා කරන්නේ මොනවද? ඒක තමයි මේ රටේ වෙළඳපොළ. එහෙමනම් අපනායනය කරන්න අවශ්‍ය වෙළඳ ව්‍යාපාරය සකස් කරා නම් වෙළඳ ව්‍යාපාරයට සරිලන වගා කරන්න ඕනේ, කෙහෙල්ද වගා කරන්න ඕනේ, වෙන මිරිස්ද වගා කරන්න ඕනේ. ඒකට මට අපනායනය කරන්න විදේශීය වෙළඳපොළ සකස් කරලා දීලා තියෙනවා බලධාරී. ඒ වගේම තමයි ඒව අර as it is. එහෙම නැත්නම් අපි කියනවා දැන් ඒ අපි ගන්න වෙළඳපොළ කෘෂිකර්මාන්ත ද්‍රව්‍ය ඒ විදිහටම පිටරටට යවන්නේ නැති විදිහක් හදන්නට ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි තේකොළ ගත්තොත් තේකොළ වල විවිධ නිෂ්පාදන දෙනවා. ඔබ දන්නවා වෙන රෝකේ වෙන රටවල් වලට ගියාම තේකොළ වලින් තවත් ද්‍රව්‍ය හදලා ඒගොල්ලෝ අපි යවන තේකොළම ආපහු අපිට එවනවා. ඒ කෘෂිකර්මාන්ත බාණ්ඩ. ඉතින් ඒ නිසා අපි ඒක විවිධ නිෂ්පාදන රට තුල ඇති කළේ නිෂ්පාදන පිටරටට යවන විදිහක් ගැන හොයන්නට. ඒ නිසා එහෙම සැලැස්මක් නැතිවීම නිසා තමයි කෘෂිකර්මාන්තය අද ගොවියා පීඩනයට ලක් වෙන්නේ. කෘෂිකර්මාන්තය පාලනය කරගන්න පුළුවන් ප්‍රාග්ධනීය රාජ්‍යයට පවා හිමි වෙලා තියෙන. ඒ සඳහා ඒක වැඩි බරක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපිට වරායේ බහලුම් බොහෝ ගණනක් ආහාර ද්‍රව්‍ය වලින් පිරලා තියෙන්නේ. ඇත්තටම අපේ රටට මේ ආහාර ද්‍රව්‍ය එන්න ඕනේද කියන එක අපි හිතන්නට ඕනේ. විදේශ විනිමය යවලා ද්‍රව්‍ය ගෙන්නන එක අවම කරගත්තාම අපිට අපනායනය අඩු වුණත් ප්‍රශ්නයක් නෑ. අපි ස්වයංපෝෂිතයි. අපේ විදේශ විනිමය රට තුල ඉතුරු වෙනවා. අපි අර දකින්න දේ තමයි මේ සීතාරම්පොළ මහත්මිය දැන් අර ඇපල් ගෙඩිය, දොඩම් ගෙඩිය රටින් එනකම් බලන් ඉන්න જાතියක්. අපි අපේ රටේ දේවල් වගා කරලා ඒ දේවල් වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නුවරඑළිය අපි දන්නවා මේ ප්‍යාස් වර්ග හිම් වැවෙනවා. ඇපල් වලට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ ගත වෙච්ච කාල සීමාව මාස දෙකේ කාලෙදී අපි දැක්ක මේ ගෙවත්ත
ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා. සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහනත් ක්‍රියාත්මක වුණා. රජය විසින් ක්‍රියාත්මක කරන අතරේ විශේෂයෙන්ම මේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මේ අමාත්‍යාංශ එකතු වෙලා ජනතාවට මේ ගොවිකම ගැන අපූර්වට කියලා දුන්නා පහුගිය කාලෙදී. අපි දකින හැම ගෙවත්තකම මොනවා හරි දෙයක් දැන් මේ වෙනකොට ඉඳවලා තියෙනවා. හැබැයි දැන් බොහෝ දෙනෙක් රැකියාවලට යන්න පටන් අරන් මේ දේවල් සමහර වෙලාවට විනාශ වෙලා යන්නත් ඉඩ තියෙනවා. මොකද ගොවිතැනක් කොහොම සාමාන්‍යයෙන් මාස දෙක තුනක් ගත වෙන කාර්යයක් හින්දා. කොහොමද ඔබතුමිය මේ දේ දකින්නේ මේ gedara උනන්දුව ගැන? මම හිතන්නේ ඒකත් අපි අර දීර්ඝකාලීන සැලසුම් සහගතව නොකළොත් එහෙම වැස්සට වඳුරු ගෙවල් හදනවා වගේ. දැන් මේ මාස දෙක ගෙදර ඉන්නකොට ඔන්න මිරිස් පැල වටු පැල ඔක්කොම හිටවගෙන ඔබ කිව්වා වගේ රැකියාවට යන්න ගියාට පස්සේ බටු පැල යට කරගෙන වල්ගස් හැදෙන්න පුළුවන්. මේ පිළිබඳව බලන්න වෙලාවක්. එතකොට හිතෙන්න පුළුවන් ඊට වඩා හොඳයි අර බටු 250ක් කඩෙන් අරන් එනවා මට ලේසි. සමහරවිට හිතෙනවා මේ මෙච්චර මහන්සි වෙන්නේ මොකටද මේ දෙයක් ගන්න කඩේ තියෙනවා මිරිස් මේ ග්‍රෑම් 100ක් රුපියල් 10ක් නේ ඒක ගන්න එක ලේසි කියලා. මොකද එතන තමයි අපිට වැරදෙන්නේ සැලසුම් සහගත නොවුණු. දැන් මේ ගෙවතු වගාවටත් අපිට තෝරාගත යුතු පිරිසක් ඉන්නවා. ගෙවතු වගාවට තෝරගන්න ඕනේ ගෙදර සිටින ගෘහණිය. ගෙදර සිටින අපි රැකියාවක් ස්ථීරව නොකරන පිරිස සහ එයට අදාළ බිම් ප්‍රමාණයක් හරි පහසුකම් හරි තිබෙන එය අපි කියන්නේ මේ තියාගන්න පුළුවන් ස්ථීරව කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තියන අය වඳුර ගන්න. නැත්නම් අපි දාන ව්‍යායාමයේ අපි දාන මහන්සි අපට යනවා. ඒ තෝරගන්නා වූ හරි නිවැරදි පුද්ගලයා තෝරගෙන නිවැරදි ස්ථානය තෝරගෙන නිවැරදි භෝගය තෝරගන්නත් ඕනේ. හොඳයි අපි ඒ ගැන තවදුරටත් කතා කරමු සීතාරම් පොළ මහත්මිය. අපි වෙලාව බලන්නත් ඕනේ. කෙටි විරාමයක් ලබාගෙන අපි නැවතත් මුණ ගැහෙමු. නිදහස් සති අන්තය ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අපි විරාමයට යන්න කලින් ගොඩක් දේවල් කතා කළා. අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙලා ඉන්න විශේෂ කෙනෙක් ITN නරඹනවා නම් ඔබට හුරු පුරුදු කෙනෙක්. එතුමිය නිරතුරුවම ඔබ මුණ ගැහෙන්නට එන කෙනෙක්. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්නකොට එහෙම ඔබට අමතක කරන්න බැරි චරිතයක් විදිහට අපිට එතුමියව හඳුන්වා දෙන්න පුළුවන්. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරතුමිය උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතාරම් පොළ මහත්මිය තමයි අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ. අපි එතුමිය එක්ක කතා කරමින් හිටියේ දැන් කොහොමද මේ අර ගෙවතු වගා වැඩසටහන් දීපප්‍යාප්තව ක්‍රියාත්මක වුණා. හැබැයි මේ හරි කෙනෙක් වගා කරන්න ඕනේ, හරි භෝගයක් වගා කරන්න ඕනේ. ඒ බව තමයි ඔබතුමිය සඳහන් කළේ. ඔව් ඒ කියන්නේ ඒක අපිට දිගින් දිගටම පවත්වා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට යන්න ඕනේ. ඒ නිසා ගෙවතු වගාව කියන්නේ ඇත්තටම තමුන්ගේ ආර්ථිකය, තමුන්ගේ කෘෂිකාර්ම අවශ්‍යතාවය, ආහාර අවශ්‍යතාවය ස්වයංපෝෂිත කරගන්න යන එක. ඒක ඇත්තටම අපි දිරිගන්නන්නට ඕනේ. ඒ පිළිබඳ උපදෙස් ලබා දීලා ජනතාවගේ ආකල්ප ඒ සඳහා යොමු කරන්නට ඕනේ. හැබැයි ඒකම අපි බලන්නට ඕනේ ගෙවතු වගාව දියුණු කරලා ගෙවතු වගාවට අපි දිරි දීලා ජනතාව තමුන්ගේ අවශ්‍යතාවය නිවසේ හදා ගන්නකොට මේ භෝගම වගා කරන ගොවියට මොකද වෙන්නේ කියන එක. ඒතර අපි ගොවියයි ජනතාවයි එකම භෝග එක කාලයකට වගා කරගත්තොත් මේ වෙළඳපොළට මොකද වෙන්නේ? ගොවියාගේ අර වෙන දේම වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අතිශය අගය කරන්නට ඕනේ ගෙවතු වගාව දිරි ගන්න ඕනේ. ඒක ගෙවතු වගාව සැලසුම් සහගතව කරන එක. ඒ වගේම ඊළඟට ඊට සමගාමී සැලසුමක් වෙන්න ඕනේ. රටේ ස්ථීර වගාවන් වල යෙදෙන ගොවියට අපි දෙන උපදෙස මොකද්ද? ගොවියා ඊළඟ කන්නේ ඊළඟ වාරයේ වගා කරන්නේ කුමක්ද? අපිට ගණනයන් තියෙන්න ඕනේ. මොකද මේ ලෝකේ දත්ත මත බොහෝ දේවල් ඉදිරියට යනවා. නමුත් අපි එක් පළාතේ සිට රටක් විදිහට මේ වගේ දත්ත එකතු කරනවා. ඒ දත්ත වලට ඊළඟට අවශ්‍ය පියවරට ඒ දත්ත යොදා ගන්නවා. තීන්දුව තීරණ වලට කියන එක. ඒත් අපි දන්නවා නම් මේ රටේ මේ මොහොතේ ගෙවතු වල මොනවද වගා වෙන්නේ? කොච්චර ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවද වගා. එහෙනම් අපිට ඊළඟ සැලසුම අපි දෙන්නට ඕනේ ගොවියට. මම හිතන්නේ ඒක තමයි අපි ඊළඟට බලන්නට ඕනේ දේ ගොවියා මොනවද වගා කරන්නේ. ඒ ගෙවත්තක වගා කළ නොහැකි, ගෙවත්තකින් සම්පූර්ණ කරගත නොහැකි රටේ ඉල්ලුමට සරිලන වගාවන් වලට ගොවියා ඊළඟට යොමු වෙන්නට වෙනවා. එහෙම අපි සැලසුම් සහගතව යොදාගෙන ගොවියාගෙන් අපි විදේශකයන්ට යවන්න පුළුවන් භෝග ලබා ගන්නට උත්සාහ කරන්නට. ඒ කියන්නේ යායවල වලට විශාල පරිමාණයෙන් වගා කරන දේවල් අපි කොහොමද විදේශ විනිමය ගෙන ගන්න පුළුවන් අවශ්‍යතාවයේ සපුර ගන්න විදිහට යොදා ගන්න කියන එක බලන්න වෙනවා. නැත්තම් සැලසුම් සහගත නොවන තැනකදී මේ දේවල් එකට එකතු වෙනකොට අපිට එන්නට පුළුවන් අපි හිතන්නේ නැති අනියත ප්‍රතිඵලයක්. වෛතුමී මේ දැන් අර
අපි ජාතියක් විදිහට ගත්තාම ඉස්සර ඉඳන්ම අර අතීතේ නම් අපි අභියෝග බාර ගන්න උහුම දක්ෂ ජාතියක්. හැබැයි දැන් මේ තත්ත්වය ටිකක් නැති වෙලාද කියලාත් හිතෙනවා. මොකද මේ අර ඔබතුමී කිව්වා වගේම බොහෝ දේවල් රටින් එනකන් අපි බලන් ඉන්නවා. අපි හැබැයි අර රටට නැත්තම් ලෝකෙට යමක් දෙන්න එච්චර වැඩි උත්සාහ කරන්නේ නැහැ. දැන් අපි ජපානයේ ගත්තොත් එහෙම මේ නෙළුම් මල් වලින් මේ නෙළුම් මල් වල සාරය අරගෙන උන් වෙනම හදන ලෝටස් ෆේස් වොෂ් නැත්තම් මේ සබන් වර්ග මේ වගේ දේවල්. හැබැයි දැන් ජපානයේ එහෙම ගොඩක් කැමති වෙයි වට්ටක්ක වලට. අපි වට්ටක්ක වගාව ගැන වැඩි වශයෙන් කතා කරපු හින්දා කියන්නේ මේ ඉතින් අපිටත් පුළුවන් මේ වගේ නිෂ්පාදනයකට යන්න. හැබැයි ගොඩක් අය මැලිකමක් දක්වනවා. අර ව්‍යවසායකත්වයේ ගත්තාම රටේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 0.0 ගාණක් තමයි ව්‍යවසායකත්වයේ අපිට දකින්න තියෙන්නේ. මේකට හේතුව මොකක්ද? අපි අභියෝග බාර ගන්න නැත්තේ ඇයි? මම හිතන්නේ අභියෝග බාර ගන්න නම් ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙන්නට ඕනේ. ඒ විශ්වාසයට සරිලන සැලසුම් දෙන්නට ඕනේ පරිපාලනය තුළ. නැත්තම් දැන් වගාවක් කරලා ඊට පස්සේ ඊළඟ නිෂ්පාදන කරලා ඒ නිෂ්පාදනයේ කාටද විකුණන්නේ කියන එක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ කියන්නේ වෙළඳපොළ ස්ථිරත්වයේ අපි ලබා දෙන්නට ඕනේ. මම හිතන්නේ ඒ හින්දා තමයි මම හිතන්නේ මේකේ සැලසුම් සහගත වෙන්නට ඕනේ. ජාතික ප්‍රතිපත්ති ගොඩනැගෙන්නට ඕනේ අනිවාර්යෙන් ඊළඟට එළඹෙන රජයකදී. මොකද රජයක් විදිහට වාතික ප්‍රතිපත්ති හදලා තනලා ජනතාවට බාර දුන්නොත් ජනතාව තුළ විශ්වාසය ගොඩනගෙනවා. හරි අපි මේ වගාවන් කරන්නට ඕනේ. මේ වගාවෙන් පසු නිෂ්පාදන වලට අපි වෙළඳපොළක් තියෙනවා. පසු නිෂ්පාදන ලෝකයට ගෙනියන්නට ඕනේ. ඒ අදාළ ආයතනයේ සඳහා ක්‍රියා කරනවා. ඒතර අපිට සැලසුම් තියෙනවා. අපි මේ භෝගය වගා කළා මේ භෝගයෙන් කොතරම් ප්‍රමාණයක් රටේ පරිභෝජනයට ගන්නවද? කොතරම් ප්‍රමාණයක් ඒකට සමගාමී වූ අනික් නිෂ්පාදන ඔබ කිව්වා වගේ නෙළුම් මලෙන් අපිට සුවඳ විලවුන් හදනවා නම් ඒ සඳහා අවශ්‍ය වෙනත් දියර වර්ග හදනවා නම් සනීප ආරක්ෂාව සඳහා ඒ වගේ හැම දෙයකම ඊළඟ නිෂ්පාදන වලට යන්න පුළුවන්. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ අපි කුරුඳු වවනවා නම් අපිම කුරුඳු තෙල් හදලා කුරුඳු තෙල් යවන්නේ කොහොමද හිතන්නට ඕන. ඒ ඊළඟ පසු නිෂ්පාදන අපි තක්කාලි ටික වගා කරලා අපි කොහොමද ඒකෙන් සෝස් ටික හදලා යවන්නේ සහ පරිභෝජනය කරන්නේ කියන එක. ඒ සඳහා වෙළඳපොළ ගැන සැලසුමක් තියෙන්නට ඕනේ. පසු නිෂ්පාදනයේ දෙන ව්‍යවසායකයාට එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරයට දිරිගැන්වීම සහ ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් ලබා දෙන්නට. නැත්නම් විශ්වාසයේ ගොඩ නැගුණේ නැත්නම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ වෙනකොට ඒකට සාර්ථක පසුබිම වැටෙනවා කියලා. මොකද මේ මාස දෙකමාර තුළ ඔබ දන්නවා වැඩියෙන්ම අපිට සෞඛ්‍ය සේවය සම්බන්ධ වූ නිෂ්පාදන වල හිග ආවා. ගෙන්න ගන්න බැරි වුණා. ඒ සඳහා බොහෝ නව නිපැයුම් ඇවිල්ලා ඒ නව නිපැයුම් නිෂ්පාදනය කළා. දැන් ඒ නව නිපැයුම් මම හිතන්නේ කන්ටේනර් ගණනක් පිටරට කරා යවන තරමකට අපිට එළමෙන්න පුළුවන් වුණා. කෙටි කාලයක් තුළ එවැනි දේවල් සිද්ධ වීම තුලින් අපි හිතන්නේ අර අපි අභියෝග ජය ගන්න ඕනේ අපේ ඥානමය ශක්තිය අභියෝග ජය ගන්න ඕනේ ඕනෑකම ජනතාව තුළ ඕනෑටත් වඩා තියෙනවා. මඟ පෙන්වීමයි අවශ්‍ය වෙන්නේ කියන එක. අපි කවදාකවත් හිතුවේ නැහැ අර කකුලෙන් පාගල ජලකරාමයක් විවෘත කරන්න අපිට හැකි වෙයි කියලා. ඒ කියන්නේ ඒ අදහස් එන්නේ ඒ සඳහා අවස්ථාව තියෙනකොට. ඒක හදලා ගෙදර නිකන් විසි කරන්න උනොත් කෙනෙක් හැදෙන්නේ නැහැ. අභියෝගයක් එන්නත් ඕනේ. අභියෝගේ ජයග්‍රහණය කරන්න ඔවුන්ගේ නව නිපයුම් නව අදහස් එනවා වගේම ඒ නව නිපයුම් අදහස් වලට ධෛර්යයක් දෙන්න ඒවා නිෂ්පාදනය කරා ගෙනියන්න ඒවට නියම අගයක් වටිනාකමක් දෙන්න පරිපාලනය සහ පාලකයන්ට පුළුවන් වෙන්නට ඕනේ. මම හිතන්නේ කවුරුන් ඕනෑම තැනකදී නව නිෂ්පාදන අගයන්න පුළුවන් වූ වැඩිහිටි කණ්ඩායමක් තරුණ පෙළට ඉන්නට ඕනේ. ඉතින් ඒ නිෂ්පාදන මේ කෙටි කාලයකදී ඔබ දන්නවා අර නාසයේ අපි ස්ලේෂ් වල පටල ගන්න අවශ්‍ය උපකරණ ඊට පස්සේ අපි එතනින් එහාට ගියාම මුඛ ආවරණයේ සියල්ල අලුත් නිපැයුම් ඇවිල්ලා ඒවා නිෂ්පාදනය වෙන තැනට මාස දෙකක් ඇතුළත වෙන්නේ මේක දශක ගාණක් ගිහිල්ලවත් නව නිපැයුමක් දෙන්න බැරි වුණු ජාතියකට ඒකෙන් තේරුම මේ රටේ මිනිස්සු තුළ රටේ ජනතාව තුළ අභියෝග ජය ගැනීම හැමදාම තිබුණා වගේ ඉතිහාසයේ පුරා ඒ ඥානමය ශක්තිය තියෙනවා ඒ ශක්තිය උකහා ගන්න එළියට ගන්න ඒ දිරිමත් කරන්න සහ ඒ උපදාලා ගන්න ඕනේ අවශ්‍ය මඟ පෙන්වීම අවශ්‍ය වෙනවා ඒ කඩා කප්පල් කරන තැනක කවුරුන් හරි හිටියොත් එහෙම මේ මේ නැග්ම මේ රැල්ල මේ උනන්දුවත් වෙන්දා වගේම යට යන තැනකටපත් වෙනවා නැත්තම් මේ කාලයත් සමග මම හිතන්නේ මේක පවත්වා ගැනීමේ යුතුයකම වගකීම මේ රටේ සියලුම දෙනාට පාලන සහ ජනතාව කියන සියලු දෙනාටම තියෙනවා. එතකොට අපිට පුළුවන් ස්වයංපෝෂිත ආර්ථිකයේ කෘෂිකර්මයේ විතරක් නෙමෙයි වෙනත් නිෂ්පාදන ලෝකයට අඳුන්ලා දෙන්න. ඔබතුමී අර කිව්වා වගේ මේ දේවල් අපේ ලේවල තියෙන අපේ ඉතිහාසයේ ඉඳන් බොහෝ ආදර්ශ තියෙනවා ගන්න. උදාහරණ තියෙනවා බුදු රජාණන් වහන්සේගේ බුදුහාමුදුරුවෝ ඉඳපු කාලෙත් අපි දැක්ක ඉතිහාස කතාවල සඳහන් වෙනවා තපස්සු බල්ලුක වෙළඳ බෑයන් ඉන්දියාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා එමුණ ගහිලා ධර්මය වටහා ගත්ත හැටි බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් අතීතේ ඉඳන් අපේ රට විදේශ රටවල් ජයගත් රාජ්‍යයක් නැව් එහෙම හදලා වෙනත් රටවල් වලට දීලා. ඉතින් ওই වගේ ඉතිහාසයක් තියෙනවා. ඒ දේවල් තුලින් නැගිටින්න කියන කාරණාව තමයි අපි හැමතිස්සෙම මතක් කරන්නේ අලුත් අදහස් නව නිපැයුම් මේ හැමදේම ජාතියකට බොහොම වටිනවා. ඔය අතරේ ඔබතුමියත් එක්ක
ඉන්න අතරදී කතා කරන්න හිතුණා දැන් අපි දන්න මේ කොරෝනා ව්‍යාප්තිය කොරෝනා වසංගතය දැන් ටිකක් දුරක් පාලනය වෙලා තියෙන හැබැයි ඒ අභියෝගේ නැත්තම් මේ ආරක්ෂාකාරී බව තවදුරටත් තියාගෙන අභියෝගය ජය ගන්නට අපි කටයුතු කරන්න ඕනේ. ඔය අතරේ දැන් ඔබතුමිය වෛද්‍යතුමක් විදිහට දැන් මේ කාල සීමාවෙදී අපි දකිනවා මේ ඩෙන්ගු රෝගයක් ටිකක් වැඩි වෙලා ඒ වගේම තවත් බොහෝ රෝග වර්ග තියෙනවා. දැන් කොරෝනා ගත්තහමත් විශේෂයෙන්ම උගුරු කනනාසය මේ හා සම්බන්ධව තියෙන හින්දා මම ඔබතුමියගෙන් අහන්නේ කොහොමද දැන් අපි අපේ මේ ආරක්ෂාව නැත්නම් සෞඛ්‍ය ආරක්ෂාව පවත්ව ගන්න. අපි දන්නා පොදුවේ කරුණු කිහිපයක් තියෙන සමාජ දුරස්ථභාවය තියාගන්න. ඒ වගේම රටේ ජනතාව විදිහට අපි මොනවද කරන්න ඕනේ මේ දවස්වල? මම හිතන්නේ ජනතාව කිව්වම රටේ සියලු දෙනාම මේකට අනුගත වෙන්නට ඕනේ. ඒකට වැරදි ආදර්ශ දෙන එක, වැරදි පූර්වාදර්ශ දෙන එක සියලු දෙනාම හිතට ගන්නට ඕනේ. තමුන් කරන්නේ රටේ ජනතාවට කරන හානියක්. තමුන් විතරක් ආරක්ෂා වෙන එක විතරක් නෙමෙයි, අනිත් කෙනාගේ ආරක්ෂාව බිඳ දාන විදිහේ හැසිරෙන සියලු දෙනාම මා පුද්ගලිකව හිතන්නේ නීති විරෝධී වැඩක් කරනවා කියන එක. මොකද මේක මේ බෝම්බයක් ගහනවට එහෙම නැත්නම් වෙඩි තියලා කෙනෙක්ව නසනවටත් වඩා හානිදායකයි ඔය සෞඛ්‍ය ශාස්ත්‍රය තුලින් වසංගත විද්‍යාඥයන් විසින් විශේෂඥයන් විසින් මේ සමාජයට දීපු ඒ සෞඛ්‍ය පුරුදු කීපයක් තියෙනවා. මම හිතන්නේ කිව්වේ නැතත් කටපාඩමින් අපේ රටේ ජනතාව දන්නවා. හැබැයි ජනතාව ඒ කොයි තරම් දුරට ආරක්ෂා කළත් එක වැරදි ආදර්ශයකින් එහෙම නැත්නම් වැරදි හැසිරීමකින් මේ සියල්ල බිඳ වැටෙන්න පුළුවන්. මේ පුරුදු වලට තිබුණු විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. මේ පුරුදු කෙනා මේ පුරුද්ද නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මේක කිසිම ಜಾති තනතුරු එහෙම නැත්නම් වර්ණ ભેදයකින් තොරව සියලු දෙනාම පිළිපදින්නට ඕනේ. ඒ පිළි නොපැදීම තුලින් කරන්නේ නීතිය කඩකිරීමක්. එහෙම නැත්නම් මේ ජනතාවට කරන අසාධාරණයක්. ඒ නිසා මම හිතනවා ඒකට ලොකු කුඩා ભેදයක් නැතුව ඒ අනිවාර්යයෙන්ම පිළිපදින්නට ඕනේ. ඒ සිදු නොවෙනවා නම් ඒ සිදු නොවීමට විරුද්ධ වීමට පවා ජනතාවට අයිතියක් තියෙනවා. මොකද ජීවත් වීමේ අයිතියටයි කවුරුන් හරි ඒ නීති රීති උල්ලංඝනය කරනවා නම් මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කොයිතරම් මේ මර්ධනය කළා කියලා හිතුවත් ඉදිරියටත් ඒ සියලු පිළිපැදීම් කළේ නැත්නම් මේ ආපහු ඊළඟ රැල්ලක අනතුරක් එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සියලු පුරුදු ඒ විදිහටම පිළිපදින්නට ඕනේ. ඒ පිළිපදින ගමන්ම තවත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බව අවබෝධ කරගන්නට ඕනේ. මේ වැස්ස කාලයත් එක්ක ඩෙන්ගු ව්‍යසනය එන්නට පුළුවන්. ඒ වගේම මේ වගා කිරීමේ උනන්දුව නිසා, පුරන් කුමරු වගා කිරීම නිසා මී උණ පැතිරීමේ බරපතල කාරණාවක් තියෙනවා. මේ දෙක පිළිබඳවම අවබෝධයකින් අපි කටයුතු නොකළොත් අපිට ඩෙන්ගු ව්‍යසනයේ මරණ අනුපාතය වැඩි නිසා මරණ ඇතිවීමේ ඊළඟ ව්‍යසනයකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා තමුන්ට ලැබෙන කාලය තුලදී අවට පරිසරය පිරිසුදු කරමින් ඩෙන්ගු මදුරුවා බෝ වෙන්න තියෙන ඉඩකඩ අඩු කරමින් ඒ පිළිබඳව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම මී උණ කුඹුරු වගා කරන වගා කටයුතු යෙදෙන ගොවි මහතුන් තමුන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය උපදේශකතුමන්ගේ එහෙම නැත්නම් MOH මහත්තයාගෙන් PHI මහත්තයාගෙන් ඒට අවශ්‍ය ඒ ඩෙන්ගු මී උණ වැළඳීම වැළැක්වීමට යොදා ගන්න ඖෂධ ලබා ගන්න උනන්දු වෙන්නට ඕනේ. මේ දෙකම මේ ව්‍යසන දෙක අපිට අර ප්‍රධාන ව්‍යසනයේට අවධානය යොමු කරන්නට ගිහිල්ලා මේ ව්‍යසන දෙක ගැන අමතක වෙන්නට ඉඩ තියෙනවා. පැහැදිලිව. හොඳයි. එහෙමනම් අපි සාකච්ඡාව අවසන් කරන සූදානම් වෙන්නේ. එතුමියගේ අදහස් බොහොම වටිනවා. එතුමිය බොහෝ දේවල් සඳහන් කළ සමාජයක් විදිහට රටක් විදිහට අපි කොහොමද ඉස්සරහට යන්න ඕන කියන කාරණාව අපි හැමදෙනෙක්ම මේ කොරෝනා ව්‍යාප්තිය කොරෝනා වසංගතය පාලනය කරන අතරදී රටක් විදිහට ඉදිරියට යන්න අත්‍යවශ්‍යම කරුණක් කියන බව එතුමිය හැමතිස්සෙම සඳහන් කළා. එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද දවසේ සාකච්ඡාවට එකතු වුණාට හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය ඒ වගේම උගුර කනනාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සීතා අරබේපොළ මහත්මිය අපිත් එක්ක අද දවසේ සාකච්ඡාවට එකතු වුණේ. එහෙමනම් අපි සූදානම් අදට ඔබේ නිවසින් සමුව අරන් යන්න. හෙටත් හරියටම උදේ 6ට අපි එනවා ඔබ මුණ ගැහෙන්න නිදහස් සතියන්ති වීකෙන්ඩ් සන්ෂයින් එක. ගිහින් එන්න. සුබ දවසක්.